හරි right okay හරි රණුදිත් ආවා right complete වැඩේ හරි එතකොට recording එක මම on කරා මෙතන record වෙගෙන යයි මාත් computer එකකින් connect වෙන්නම් ඒක මටත් ලේසි විනාඩියක් දෙන්න ළමයි හරි කට්ටියට මාව ක්ලියර්ලි ඇහෙනවා ඇති කියලා හිතනවා right මට චුට්ටක් chat එකේ confirm කරන්න මේ මම computer එකට connect වෙච්ච නිසා මේ කියන එක ඇහෙනව නේද කියන එක ළමයි මාව ඇහෙනව නේද clearly right good හරි නෝට් එකේ එතකොට ඔතනදී ඔයගලන්ට කතා බහ කරලා තියෙන්නේ කොහොමද problem solving process එක ගියේ කියන එක දැන් රණුදී එනකොට අපි ඊට කලින් කතා කරා මේ problem solving එක කොහොමද කියලා problem එක අඳුන ගන්නවා ඊට පස්සේ boundaries ටික අඳුන ගන්නවා problem එකේ තියෙන ඊට පස්සේ solution එකක් plan කරනවා සහ solution එක implement කරනවා කියන එක. එතකොට ඔය පහළ ඕගලන්ට විස්තර කරලා තියෙන්නේ මේ solution එක implement කරගන්න නැත්නම් ඔය problem solving method එක යන්න සර් මේ මුකුත් පේන්නේ නැහනේ. ඔව් ඉන්න මං තාම මේ share කරලා නැහැ මේ ජනුද මේ රන්දිස් ලප්පරයක් ඉන්න. right දැන් clear ඇති කට්ටියට හරි එතකොට මේ කියන පියවර හතර අපි සාමාන්‍යයෙන් ඕනම problem එකක් සම්බන්ධයෙන් go through කරනවා ඔතනදී මේක approach කරන්න පුළුවන් ඒ කියන්නේ මේ problem එකක් solve කරගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා ඒ එතනදී අපි කතා කරනවා ඔය top down approach එක bottom up approach එක ඒකට අපි step wise refinement කියලා කියනවා ඒ දෙක මම එකට සංසන්දනය කර කතා කරලා තියෙන්නේ then after මේ modularization කියන එක right ඔය කියන ಜಾති දෙක ගැන කතා බහ වෙනවා තුන ගැන කතා බහ වෙනවා එතන මේ top down approach කියන එක සාමාන්‍ය සරලව අපිට විස්තර කරගන්න පුළුවන් විදිය තමයි මේ තේ එකක් හදා ගන්නවා කියන problem එක අපි අරගත්තොත් අපේ උවමනාව තමයි අපේ අවශ්‍යතාවය තමයි තේ එකක් හදා ගැනීම. ඒ තේ එක හදාගන්න අවශ්‍ය ඉන්පුට්ස් වෙන්නේ තේ කොළ, වතුර, සීනි සහ පිටි. ඔය කියන හතර, right? එතකොට top down approach එකේදී වෙන්නේ data ටික ගැන අපි දැනුවත් අපිට අවශ්‍ය final goal එක ගැනත් අපි දැනුවත් අපි data ටික එක්කහු කර final goal එක නැත්නම් final solution එක හදලා ඉවර කරන්න බලනවා. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා අපිට තේ එකක් ඕනේ කියලා අපි දන්නවා. අපි ගාව තියෙනවා tea milk, sugar and water. So අපි ওই ටික mix කරලා එක එක විදිහට තේ එක හදන්න බලනවා. right? සමහරවිට එක සැරේ
ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් සමහර කට්ටිය ඉන්න පුළුවන්. නේද? මමත් පළවෙනි වතාවේ කරේ තේ කොලත් එක්ක පිටි මික්ස් කරපු එක. ඒ වගේ වෙන අවස්ථා තියෙන්න පුළුවන්. කොහොම හරි අර trial and error කියන method එකේ ඉඳගෙන ඒගොල්ලෝ බලනවා solutions වලට යන්න. එතකොට අපිට එක තැනකදී figure out වෙනවා තේ කොළ එකයි උණු වතුරයි mix කරගෙන අර ටී කියන plain tea කියන mixture එක හදාගන්න. ඊට පස්සේ සීනි පිටි කවලම් කරගෙන එතන mixture එක හදලා තේ කොළ ටික ගොට්ටකින් පෙරලා අර කහට වතුර ටික වක් කරගත්තයින් පස්සේ තමයි තේ එක හැදෙන්නේ කියලා. ඒතර අර මූලිකව අපිට හම්බෙච්ච components ටික තමයි ඔය data කියන level එකේ තියෙන්නේ. top down approach කියන මේ පින්තූරය අරගත්තොත් ඒ උඩ තියෙන්නේ අපේ අමුද්‍රව්‍ය ටික නැත්නම් data ටික. ඒ data වලින් යම් යම් කොටස් එකතු කරලා අපි intermediary solutions හදා ගන්නවා. right ඒක මේ එක තැනක හැදෙනවා කියලා අපිට තීරණය කරන්න බෑ. එක එක intermediary solutions අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ intermediary solutions උත් එකට එකතු කරලා තමයි final solution එක දක්වා අපි ගමන් කරන්නේ. එතකොට ඕකට අපි කියනවා මේ top down approach එක කියලා. මොකද මේව වලින් ඉඳලා කියන්නේ දත්ත කියන තැන ඉඳලා solution එක මොකක්ද අපිට අවශ්‍ය කියන එක ගැන අපිට idea එකක් තියෙනවා. අපි problem එක analyze කරලා boundary එක define කරගෙන තියෙන නිසා අපිට අවශ්‍ය මෙන්න මේකයි කියලා අපි දන්නවා. so තියෙන දත්ත ටික පාවිච්චි කරලා අපි ඒ දත්ත වලින් intermediate level එකක් හදාගෙන intermediate level කීපයක් හැදෙන්න පුළුවන්. ඒ හදාගෙන final solution එකකට යනවා. right ඒකට ඒකට අපි කියනවා top down approach එකක් කියලා. bottom up approach එක කියලා කියන්නේ ඕකේ විරුද්ධ පැත්ත. ඒතර bottom up approach එකේදී වෙන්නේ අපිට අපි කරන්නේ output එක නැත්නම් solution එක පැත්තේ ඉඳලා solution එක decompose කරගෙන එන එක. ඒතර solution එක decompose කරනවා කියලා කියන්නේ අපි T එක මොන වගේද කියන එක ගැන අපි කල්පනා කරලා බලනවා. එතකොට අපිට ඒක තේරෙනවා දියරයක් ඒකේ පැණි රසක් තියෙනවා. ඒ වගේම පිටි කියන්නේ milk කිරි රසක් තියෙනවා ඔහොම කියලා. එතකොට අපි ඊට පස්සේ කරන්නේ solution එක decompose කරනවා. solution එක decompose කරාම අපිට තේරෙනවා දියර විදියට එන්නේ. ඒ කියන්නේ මේකට දියරයක් අවශ්‍යයි. පිටි අරගන්න එකට අවශ්‍ය solution එකක් තියෙනවා. ඒ දේවල් ටික කියලා අපි ඒක intermediary තැනකට වෙන් කරගන්න පුළුවන්. ඒක අවස්ථාවකදී අපිට කියන්න පුළුවන් right සීනි සහ පිටි mixture එකක් අවශ්‍යයි මේකට. වතුර සහ තේ කොළ mixture එකක් අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් වෙන් කරලා අපි ෆයිනල් ලෙවල් එකේ තියෙන data ටික ඒ කියන්නේ අපිට solution එකට යන්න අවශ්‍ය data ටික මොනවද කියලා අපි define කරගන්නවා. ඒතර ඔය විදිහට තමයි මේ top down and bottom up කියන approaches දෙක වැඩ කරන්නේ. ඒතර අපි මතක තියාගන්න ඕන දේ තමයි top down එකේදී අපිට data ටික තියෙනවා. ඒ ටික එකතු කර කර තමයි final solution එකකට එන්නේ. bottom up එකේදී අපි solution එක ගැන දැනුවත් අපිට අවශ්‍ය මේ දේ කියලා. ඒ solution එක ඔස්සේ ඒක decompose කර කර හිතනවා අපිට අවශ්‍ය වෙන data මොනවද කියන තැන. right so එහෙම approaches දෙකක් අපිට අරගන්න පුළුවන්. ඕකට පහලින් තියෙන්නේ modularization කියන එක. modularization වලදී ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් වෙනස්. එතනදී ඒගොල්ලෝ කරගන්නේ මේ problem එක පොඩි පොඩි කොටස් වලට කඩා ගන්නවා. කඩාගෙන ඒ පුංචි පුංචි කොටස් වෙන වෙනම achieve කරන්න බලනවා. එතකොට මේ පොඩි කොටස් කීපයක් ඒ කියන්නේ පොඩි කොටස් ඔක්කොම ටික achieve කරාම ඒ ටික එකතු කරලා අවසානයේ final solution එකක් ලබා ගන්නවා කියන තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ. එතකොට එතනදී අර මේ අන්තිම කොනට වෙනකන් decompose වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒක මේ top down approach එකක් වෙන්නේ. ඒ කියන්නේ data කීපයක් එකතු කරලා එක unit එකක් හදා ගන්නවා, තව set එකක් එකතු කරලා තව unit එකක් හදා ගන්නවා. මේ විදිහට කුඩා කුඩා කොටස් වලට solutions හොයලා ඒ solutions ඔක්කොම ටික එකතු කරලා final solution එකක් හොයා ගන්නවා. ඔකට අපි කියනවා modularization කියලා. ඔය පින්තූර දෙක දාලා තියෙන මම ඒකයි පොඩි පොඩි කොටස් එකතු කරලා ඉවර වෙලා solution එක හැදෙනවා කියන එක පෙන්වන්නේ. ඒ වගේම තමයි මේ structure charts කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය decompose කරගන්න එකක ඒ කියන්නේ අපිට idea එක අරගන්න මේක කොහොමද මේ අපි ගාව තියෙන final solution එක අස්කර කර පොඩිම component එක දක්වා එන්නේ කියන එක. right එතකොට මෙතනදී මම ඔයගලන්ට දීලා තියෙන උදාහරණය තමයි මේ payroll එකක් generate කරන්න. කියන්නේ සේවකයෙක්ගේ පඩිය හදනවා කියන තැනදී ඒ හදන calculations වලට අවශ්‍ය වෙන දේවල් ටික settle කරගන්න. එතකොට
ඒක ඒගොල්ලෝ ඩිකම්පෝස් කරලා තියෙනවා payroll records ගන්න ඕනේ net pay එක calculate කරගන්න ඕනේ check එක print කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ payroll records ගන්න ඕනේ කියන එක තවදුරටත් ඩිකම්පෝස් කරගෙන තියෙනවා payroll records කියවන්න ඕනේ validate කරගන්න ඕනේ කියලා. net pay එක calculate කරගන්න එකට gross pay එක calculate කරලා deduction calculate කරලා employee records update කරන්න ඕනේ කියන එක. ඒ වගේම ඩිඩක්ෂන්ස් කැල්කුලේට් කරනකොට ඒක මේ ටැක්ස් වලට විතහෝල්ඩින් ටැක්ස් සහ SS ටැක්ස් කියන්නේ ඒක ජාතිය ටැක්ස් වර්ග ඒක ලොකුවට හිතන්න දෙයක් නැහැ. අපිට උතන ඔළුවට දාගන්න තියෙන්නේ මේක ඩිකොම්පෝස් වෙගෙන යනවා කියන එක. ඒකත් අපරයක් දෙන්න මට ඉස්කෝලෙන් කතා කරනවා. හරි ළමයි ඇහෙනව නේද? සොරි ඔන්ලයින් ප්‍රශ්න නිසා ළමයි කරදර වෙනවා වැඩි. හරි මේකේ එතකොට ස්ට්‍රක්චර් චාර්ට් එකේ කතා බහ කරන්න තියෙන ඔය දෙයම තමයි. එතකොට අර ප්‍රොබ්ලම් එක ඩිසෝල්ව් කරගන්න එක ක්‍රමයක් තමයි ඔය දීලා තියෙන්නේ. ට්‍රී එකක් විදිහට අපේ තියෙන ගැටලු ටික එකින් එක ලියාගෙන එකින් එක ටාස්ක් එකෙන් ටාස්ක් එක පහළට එන්න. ඇත්තටම ඔය ටික ඕගොල්ලෝ මේ තියරීස් විදිහට තමයි මතක තියාගන්න තියෙන්නේ. අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ ඔය ක්‍රම තුනටම වඩා වෙනස් ක්‍රමයක්. ඒකට තමයි අපි ෆ්ලෝ චාර්ට්ස් කියලා කියන්නේ. ඒතර මේ ෆ්ලෝ චාර්ට්ස් කියන එක ඕගලන්ට ඉම්ප්ලිමන්ට් කරනකොට අපි මෙතනින් එහාට අපේ දෙන ඕනම Python question එකකට අදාළව අපි ෆ්ලෝ චාර්ට් එකක් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. ෆ්ලෝ චාර්ට් එක කියලා කියන්නේ ඕගලන්ට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නය විසඳ ගන්න පාවිච්චි කරන තැනක්. ඒ කියන්නේ විසඳුම හදාගන්න පාවිච්චි කරන විදිහ. ඒතර අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් ක්‍රම තියෙනවා ළමයි ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් තමයි අපිට ඒක ග්‍රැෆිකලි රෙප්‍රසන්ට් කරගන්න පුළුවන්. ඒක තමයි අපි ඔය ෆ්ලෝ චාර්ට් එකක් පාවිච්චි කරලා කරන්නේ. ඒ වගේම අපිට ඒක ටෙක්ස්චුවලි රෙප්‍රසන්ට් කරගන්නත් පුළුවන්. ඕකේ ඊළඟ කොටස විදිහට මම කතා කරන්නේ සූඩෝ කෝඩ් කියන එක. මේ දැන් මේ මගේ නෝට් එකේ මේ ඇල්ගොරිතම් කියන ෆ්ලෝ චාර්ට් කියන පාර්ට් එකේ මේ සංකේත ටිකයි සූඩෝ කෝඩ් එකේ ඔය පොඩ්ඩයි තිබුණාට අපි සෑහෙන වැඩ ගොඩක් කරන්න තියෙනවා මේ කියන පිටු දෙක තුන පහු කරලා ඉස්සරහට යන්න. රයිට් ඒක නිසා දැන් මෙතනින් ඉස්සරහට පාඩම කරන්නේ මෙන්න මේ විදිහට. අපි සාමාන්‍යයෙන් ෆ්ලෝ චාර්ට්
ඔව් 20කට ආසන්න ප්‍රමාණයක්. ඔව් 20කට ආසන්න ප්‍රමාණයක් ඇඳීමට නියමිතයි. මේ වැඩේ කරනකොට ඕගල්ලන්ගේ පොතේ CR පොතක නම් වැඩ කරන්නේ වඩා හොඳයි. පොඩි පොතක නම් වැඩ කරන්නේ පිටු දෙකක් ඒ කියන්නේ කොහොමද කියන්නේ පොත දිගෑරියම කොළ දෙක තියෙන්නේ මුණ මේ ඉස්සරහයි පිටිපස්සයි වෙන විදිහට නෙවෙයි. වමේ දකුණේ පිටු දෙක තියෙන තැනක මේ වැඩේ කරන්න. ලොකු පොතක් නම් CR එක නම් අවුලක් නැහැ. CR එකේ යම් ප්‍රමාණයක් ෆ්ලෝ chart එකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ ෆ්ලෝ chart එක අඳින තැනම තමයි මම සූඩෝ කෝඩ් එක ලියවන්නේ. එතකොට මේ දෙන්න අතර තියෙන සම්බන්ධය පේනවා. එතනම තමයි මම Python කෝඩ් එක ලියවන්නේ ඒ ෆ්ලෝ charts වලට අදාළව. Python කෝඩ් අපිට ෆ්ලෝ chart ඔය 20ට අමතරව තව කරන්නත් දේවල් තියෙනවා. එතකොට කෝඩ් කරන තැනට වෙනකනුත් ඕගලන්ගේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ෆ්ලෝ chart එක ඇඳලා සූඩෝ කෝඩ් එක ලිව්වා ඊළඟට Python කෝඩ් එක ලියනවා කියන තැන. එතකොට විභාගෙදී එන්නේ ගොඩක් වෙලාවට එක්ක සූඩෝ කෝඩ් එක ලියලා Python කෝඩ් එක ලියන්න. එහෙමත් නැත්නම් ෆ්ලෝ chart එක ඇඳලා Python කෝඩ් එක ලියන්න. ගොඩක් වෙලාවට එන්නේ ෆ්ලෝ chart එක ඇඳලා Python කෝඩ් එක ලියන්න. හේතුව තමයි සූඩෝ කෝඩ් එකයි Python කෝඩ් එකයි ගොඩක් පැරලල්. ඒක කරනකොට ඕගලන්ට තේරෙයි. හරි. මෙතනට වෙනකන් කියපු දේවල් ටික ක්ලියර්ද? right. හරි හොඳයි අපි එහෙනම් ඔතනින් ඉස්සරහට යමු. දැන් ඔතනින් ඉස්සරහට යනකොට මේක O level වලට IT කරලා තියෙන කට්ටිය මේ සංකේත ටික කලින් දැකලා ඇති. O level වලට IT කරලා නැති කට්ටියට මේ සංකේත ටික අලුත්. ඒ නිසා සංකේත ටික අඳුනගමු. පළවෙනි සංකේතය තමයි මේ start and stop කියන සංකේතය. එතකොට මේ ඕගලන්ගේ flow chart එකක ඕගොල්ලෝ මේක කියන්නේ ෆ්ලෝ chart එක පටන් ගන්න තැන සහ ෆ්ලෝ chart එක ඉවර වෙන තැන මේ සංකේත දෙක දාලා පටන් ගැනීම සහ ඉවර කිරීම කරන්න ඕනේ. මම චුට්ටක් පෙන්නන්නම් මේක මේ අඳින විදිහ කොහොමද කියලා. අපිට කියන මම white board එක ගන්නකම් තප්පරකින් ළමයි මම මේ මේකට ඇක්සස් දෙන්න ඕනේ. හරි. ඔගොල්ලෝ සාමාන්‍යයෙන් ෆ්ලෝ chart එකක් පටන් ගන්නකොට පටන් ගන්න ඕන පළවෙනි විදිහ තමයි තප්පරකින් ළමයි මේක අඳිනකොට ඒක ප්‍රශ්න වෙනවා. right oval shape එකකින් පටන් ගන්න ඕනේ. oval shape එක දාලා පරිස් ගන්න. right. හරි ළමයි අපි වැඩේ පටන් ගන්නකොට oval shape එකක් දාලා පටන් ගන්නවා. එතකොට මෙතන අපි start කියලා ලියන්න පුළුවන්. පටන් ගන්න point එකට. right ඊට පස්සේ ඔයගලන්ගේ tute එකත් පොඩ්ඩක් refer කරගන්න මට දෙකටම shift වෙන්න අමාරු වෙනවා. tute එකේ පෙන්නලා ඇති flow එක කියලා ඊතලයක්. ඒ කියන්නේ අපි ඊළඟට යන්නේ කොතනටද කියන එක මේ විදිහට ඊතලයකින් පෙන්වන්න ඕන. ඔකට අපි කියනවා flow එක කොහොමද කියන එක. right
එතකොට ෆ්ලෝ එකට පස්සේ ඕගලන්ගේ ප්‍රෝග්‍රෑම් එකට අදාළව ඉන්පුට්ස් and outputs අපි පාවිච්චි කරනවා නම් ඉන්පුට්ස් පාවිච්චි කරන්න අවුට්පුට්ස් පාවිච්චි කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පැරලල්ග්‍රම් එක එහෙම නැත්නම් සමාන්තර ආශ්‍රය කියන එක. ඒතර මේක ඇතුලේ ඔයාට ලියන්න තියෙන්නේ මොකද්ද ඔයා ඉන්පුට් කරන්නේ කියන එක. එතකොට ඉන්පුට් එකක් ලියනකොට සාමාන්‍යයෙන් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් වචන කීපයක් තියෙනවා. ওই වචන කීපය මම පෙන්නලා ඇති නෝට් එකේ සතරකින් මම නෝට් එක පොඩ්ඩක් විස්තර කරන්න කොතනද කියන එක හරියටම කියන්න. ඔව් නෝට් එකේ 6 වෙනි පිටුවේ ෆ්ලෝ chart වලට අදාළව common action keywords කියලා තැනක ඇති ඉන්පුට් එකක් අවුට්පුට් එකකදී අපිට පාවිච්චි කරන්න ඕන වචන මොනවද කියන එක. එතකොට ඒක පොඩ්ඩක් රිෆර් කරගන්න. එතකොට ඔයා මෙතන නම්බර් එකක් ඉන්පුට් කරනවා නම් සරලව ලියන්න තියෙන වචනින් මෙතන මේ ලියන්න විශේෂ මොනවාද නීති නැහැ. තියෙන්නේ ඉන්පුට් නම්බර් කියලා ලියන එක. මේක ලියනකොට අපිට කරගන්න පුළුවන් තව ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නික්ස් අපි කරගෙන යනකොට මම පොඩ්ඩක් කියන්නම්. එතකොට නම්බර් එක ඉන්පුට් කරා කියලා ඉන්පුට් එකට අදාළව ලියන දෙයක් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රොසීඩ් කරගෙන යන්න පුළුවන්. දැන් මේ දේවල් ඕගලන්ගේ අභිමතය කියන්නේ ඕගලන්ට සාමාන්‍යයෙන් සරල විදිහට කියනවා නම් තේරෙන ඉංග්‍රීසියෙන් තේරෙන සිංහලෙන් ලියනවා අපිට. ඉංග්‍රීසියෙන් ලියන්නේ නේද ඉංග්‍රීසි මීඩියම් කට්ටිය නිසා. එතකොට ওই විදිහට ඉන්පුට්ස් අපිට කැමති ප්‍රමාණයක් අඳින්න පුළුවන් සහ ඒ වගේම නීතියක් නැහැ. මේ ස්ටාර්ට් බටන් එකට පස්සේ අනිවාර්යෙන් ඉන්පුට් එකක් තියෙන්න ඕනේ. දිනක good morning දිනක එකතු වෙනවා අපිත් එක්ක. ස්ටාර්ට් බටන් එකට මේක ස්ටාර්ට් සිම්බෝල් එකට පස්සේ අනිවාර්යෙන් ඉන්පුට් එකක් තියෙන්න ඕනේ. ඒ ඉන්පුට් එකට පස්සේ යන්න ඕනේ කියලා එහෙම මෙතඩ් එකක් පිළිවෙලක් නැහැ. ඔයගලන්ට පාවිච්චි කරන්න තියෙන එකම දේ තමයි මේ සම්බන්ධතාවය පෙන්වන්න ෆ්ලෝ එක හරියට පෙන්වන්න ඕනේ. මේ ඇරෝ එක හරියට පාවිච්චි කරන්න සහ ඔයගලන්ගේ අවශ්‍යතාවය පරිදි සිම්බල් එක පාවිච්චි කරන්න. ඒතර ඉන්පුට් එකක් අවුට්පුට් එකක් ඒතර අවුට්පුට් එකක් ලියනකොට ඔයාලට අවුට්පුට් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්, ඩිස්ප්ලේ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. right එතකොට මම මේ ලියන විදි තමයි ඔයගලන්ට මෙතන පෙන්වන්නේ. display sum කියලා ලියන්න පුළුවන් අපිට එකතුවක් පෙන්වන්න අවශ්‍ය නම්. සහ අනිත් එක ඇල්ගොරිතම්ස් ලියනකොට හොඳට මතක තියාගන්න මේ කම්පියුටර් එකට මුකුත් තේරෙන්නේ නැහැ. අපි මේ හැම දෙයක්ම එකින් එක කියලා දෙන්න ඕනේ. එහෙම නැතුව මේ කම්පියුටර් එක යම් දේවල් කරගනී කියන තැන ඉඳලා අපිට වැඩ කටයුතු කරන්න බෑ. හරි. එතකොට ඉන්පුට් එක ස්ටාර්ට් එක එන්ඩ් එක පටන් ගන්න ඔය විදිහට ඉන්පුට්ස් දාන්නේ පැරලල්ග්‍රෑම් එකක් පාවිච්චි කරලා ඔතන ඔයගලන්ට සිද්ධ වෙන ප්‍රොසෙසර්ස් තියෙන්න පුළුවන්. ප්‍රොසෙස් එකක් අපි සාමාන්‍යයෙන් පෙන්වන්නේ රෙක්ටැන්ගල් එකක් පාවිච්චි කරලා. දැන් මේවා විභාගදී අඳිනකොට හොඳට මතක තියාගන්න රෙක්ටැන්ගල් එක විදිහටත් පැරලල්ග්‍රෑම් එක විදිහටත් අඳින්න ළමයි. සමහර අය රෙක්ටැන්ගල් එක පැරලල්ග්‍රෑම් එක වගේ අඳිනවා. සමහර අය පැරලල්ග්‍රෑම් එක රෙක්ටැන්ගල් එක වගේ අඳිනවා. right ඍජු කෝණාශ්‍රය කියන එක ඍජු කෝණාශ්‍රය වගේ අඳින්න ඕනේ. සමාන්තර ආශ්‍රය වගේ අඳින්න ඕනේ. මේක ඇතුලේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ සිද්ධ වෙන ප්‍රොසෙස් එකක්. උදාහරණයක් විදිහට අපිට මොන හරි අගයන් දෙකක් එකතු කරලා ලියන ප්‍රොසෙස් එකක්. මේක ලියන ක්‍රමයක් තියෙනවා. right ඒතකොට ඒ ක්‍රමය අපි ෆ්ලෝ chart කරගෙන යනකොට මම කතා කරන්නම්. උදාහරණයක් විදිහට අපි මෙතන නම්බර්ස් දෙකක් ගත්තා නම් සම් කියන කෙනා assign කරන්න කියලා අපි කියනවා මේ සමාන ලකුණු දානකොට අපි අරගත්ත අගයන් දෙක x and y නම් x and y එකතු කරනවා. right එතකොට අපි inputs වලදී x and y වලට අදාළ වෙන අගයන් ගන්නවා. process එකක් විදිහට තියෙනවා x and y එකතු කරලා sum කියන කෙනාට assign කරන්න කියලා. මෙන්න මේ අපි අරගන්න මේ වචන මේ sum මේ x මේ y කියන දේවල් වලට අපි ඇල්ගොරිතම් වලදී විශේෂ වචනයක් කියනවා variables කියලා. විචල්්‍ය කියලා. ඒ කියන්නේ වෙනස් විය හැකි අගයන් දරාගෙන තියාගන්න පුළුවන් දේවල් වලට. right ඔයගොල්ලෝ ගණන් කරනකොට variables ඇත්තරම් කතා කරලා තියෙනවනේ. ඒ වගේ තමයි මේක කම්පියුටින් පැත්තට කතා කරොත් ඇත්තටම ප්‍රෝග්‍රෑම් එකක variable එකක් කියලා කියන්නේ මෙමරි එකේ හදාගන්න පොඩි ඉඩක්. ඒ ඉඩට අපිට අවශ්‍ය වෙන විදිහේ අගයන් දාලා තියන්න පුළුවන්. ඒතර මේක හරියට ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් නිකන් ලාච්චු වලින් පිරිච්ච අල්මාරියක් වගේ. ඒ ලාච්චුවේ ලේබල් කරලා තියෙන වේරියබල් එකේ නම
ලාච්චුව ඇතුළට දාන්න පුළුවන් අපිට අවශ්‍ය අගයක්. right? ඒකට ඒ වගේ variables අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම variables වලට arithmetical operations ගණිතයට අදාළව තියෙන operations කරන්න පුළුවන්. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, ಗುಣ කිරීම, බෙදීම, එකකින් වැඩි කිරීම, ඔය වගේ අදහස් කීපයක් තියෙනවා. ඒක ඉස්සරහට යනකොට පොඩ්ඩක් මම කියන්නම් flow chart එකක් දෙකක් අඳිනකොට. එතකොට ඕගලන්ට processors ඇති තරම් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි මේ නීතියක් නෑ flow එක මෙහෙම පහළටම එන්න ඕනේ කියලා. ෆ්ලෝ එක මෙහෙම පහළට අඳින එක අපිට පැහැදිලි, බලන කෙනාට පැහැදිලි. ඔයාට අවශ්‍ය නම් ඔයාට ෆ්ලෝ එකක් මේ පැත්තට අරගන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ඕනම කම්පෝනන්ට් එකකට ඉන්ෆ්ලෝ එකකුයි විශේෂ එක කම්පෝනන්ට් එකක් තියෙනවා. එයාට මේක තව වෙනස්. ඒ විශේෂ කම්පෝනන්ට් එක හැර මේ අනිත් හැම සිම්බල් එකකටම තියෙන්න පුළුවන් ඉන්ෆ්ලෝ එකකුයි අවුට්ෆ්ලෝ එකකුයි විතරයි. රයිට්? ඒ කියන්නේ මේ විදිහට එන ඊතලයක් තියෙන පුළුවන්. ඊට පස්සේ එතනින් එළියට යන ඊතලයක් තියෙන්න පුළුවන්. ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි ගත්තම ස්ටාර්ට් එකට තියෙන්න පුළුවන් එළියට පිට වෙන අවුට්ෆ්ලෝ වෙන ඊතලයක් විතරයි. එන්ඩ් එකට තියෙන්න පුළුවන් ඉන්ෆ්ලෝ වෙන ඊතල කීපයක්. මොකද අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ෆ්ලෝ chart එකේ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා කියලා. ඒකට එන්ඩ් එකට එක ඊතලයක් ඇවිල්ලා එන්ඩ් වෙන්නත් පුළුවන්. ඊතල ගොඩක් ඇවිල්ලා එන්ඩ් වෙන්නත් පුළුවන්. අපි ඒව කතා බහ කරගෙන යමු. right. එතකොට processors උත් ඔයාට කැමති තරම් processors අඳින්න පුළුවන්. right. ඒකේ සීමාවක් නැහැ. ඔයාගේ algorithm එක okay කරගන්න ඇති තරම් ඔයාට flow එක ඇඳ process එක ඇඳ යන්න පුළුවන්. මෙතෙන්දි වැදගත් වෙන දේ තමයි අපි මේ algorithm එක maintain කරගන්නකොට අපේ algorithm එක පුළුවන් තරම් මේ efficient algorithm එකක් බවට පත් කරන්න උත්සාහ කරන්න. කියන්නේ අඩු පියවර ප්‍රමාණයකින් අදාළ කාර්ය ඉෂ්ට කරගන්න. right. මේකට අමතරව ඕගලන්ට නෝට් එකේ පෙන්නලා ඇති තව සංකේත දෙකක්. එක්කෙනෙක් තමයි අර කිරිබත් කැටයක් වගේ විදිහට තියෙන සංකේතය. right. ඒක ඇතුලේ මම condition කියලා ලියලා තියෙනවා. තව එක්කෙනෙක් තමයි connector කියන සංකේතය. ඒතර condition කියන තැනට එන්න කලින් මම connector එක ගැන පොඩ්ඩක් කියන්නම්. සාමාන්‍යයෙන් දැන් connector එකක් පාවිච්චි කරන්නේ දැන් මගේ මේ මෙතන ඔයගලන්ට screen එකේ පේන්න තියෙන පිටුව පිරিলাනේ. මගේ flow chart එක ඉවර නැත්තම් මට පුළුවන් මේ අදාළ පිටුවකින් flow chart එක ඉවර වෙන තැනට connect එකක් දාන්න. ඒක ඇතුලේ සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි කැපිටල් අකුරක් පාවිච්චි කරනවා connect එක අඳුන ගන්න. ඊට පස්සේ දෙවෙනි පිටුවට ගියාම ඊළඟ පිටුවට ගියාම මට පුළුවන් අපි හිතමු මේ මෙතනින් එහා පැත්තේ තියෙන ඊළඟ පිටුව කියලා. ඊළඟ පිටුවේදී මට පුළුවන් මේ connect එක නැවත වතාවක් ලියලා එතන ඉඳලා මගේ flow chart එක continue කරගෙන යන්න. ඒතර ඒකෙන් කියන්නේ මේ අදාළ flow chart එක මෙන්න මේ කලින් page එකේ ඒ කියන තැනින් අතර වෙලා තියෙනවා. එතන ඉඳලා මේක continue වෙනවා කියන එක. හරි. අන්තිමටම තියෙන්නේ flow chart එකක් flow වෙලා ඉවර වුණාම අවසානයේට මම මෙයා ඉවර කරන්න ඕනේ ආයෙත් oval shape එකක් දාලා end කියන වචනේ ඒක ඇතුලේ ලියන්න. ඒ දාඩිය නිසා ළමයි ලියවන්න අමාරු වෙන එකේ. right. end කියන වචනේ දාලා ලියලා ඉවර කරලා තමයි flow chart එක finish කරන්නේ. හරි. ඔය දේවල් ටික ඔළුවට ගියාද? කිරිබත් කැටය ගැන නැත්නම් ඩයමන්ඩ් ෂේප් එක ගැන මම කියන්නම්. ඒක මොන වෙලාවකටද අපිට පාවිච්චි කරන්න වෙන්නේ කියන එක. මේ දැනට කියපු දේවල් ටික ඔළුවට ගියාද? right. හරි හොඳයි. කන්ඩිෂන් බොක්ස් එක ගැනත් මම මෙතනදිම කියන්නම්. මම මෙයාව පොඩ්ඩක් එතන තියෙන පික්චර් එක මම ඩිලීට් කරනවා. ඩිලීට් කරලා අලුතෙන් එකක් අරගන්නවා. right. කන්ඩිෂන් බොක්ස් එකේදී අපිට එන ෂේප් එක තමයි මේ කියන ඩයමන්ඩ් ෂේප් එක. මේ ඩයමන්ඩ් ෂේප් එකට ඉන්ෆ්ලෝ එකක් තියෙනවා. ඒ වගේම අවුට්ෆ්ලෝස් දෙකක් තියෙනවා. එළියට යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. මෙතන මේ කිරිබත් කැටේ ඇතුලේ අපි නිතරම ඉදිරිපත් කරන්නේ question එකක්. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. question එකක්. මේක ප්‍රශ්නයක් අපි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා නිතරමත් මේක ඇතුලේ අඳින දේ ප්‍රශ්නාර්ථ ලකුණකින් තමයි ඉවර කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඕක ලියනකොට යම් කිසි කන්ඩිෂන් එකක් එතන කොන්දේසියක් ලියන්නේ කොන්දේසිය අහන්නේ ප්‍රශ්නයක් විදිහට. right. is a larger than
10 right ඔය විදිහට අපිට මේ අන්තිමට ප්‍රශ්නාන්ත ලකුණු ළමයි දැම්මේ කාට හරි සැකයක් තියෙනවා නම් ඒක සැක අයින් කරගන්න අන්තිමට තියෙන ප්‍රශ්නාන්ත ලකුණු right එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහන්න තමයි මේ කන්ඩිෂන් බොක්ස් එක තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕගොල්ලෝ මෙතන අහන ප්‍රශ්නය මේ yes කියන වචනෙනුයි no කියන වචනෙනුයි උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕන. right හේතුව තමයි මේ කන්ඩිෂන් බොක්ස් එකේ තියෙන ෆ්ලෝ එක තීරණය වෙන්නේ නැත්නම් මේ මොන පැත්තටද යන්නේ කියන එක තීරණය වෙන්නේ මේ කන්ඩිෂන් බොක්ස් එකේ අහන ප්‍රශ්නය මත. right ඒකට ඒකට yes කියලා දුන්නොත් එකපාරක් තෝරනවා no කියලා දුන්නොත් තව පාරක් තෝරනවා. ওই විදිහට choices දෙකයි අපිට දෙන්න පුළුවන්. කියන්නේ yes and no විතරයි. choices කීපයක් දෙන්න බෑ. right ඒකට choices කීපයක් දෙන්න අවශ්‍ය නම් ඒක කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. තව conditions ඒ කියන්නේ අපි conditions කීපයකින් එකකින් එක ටෙස්ට් කර කර යන්න ඕනේ. අපි ප්‍රශ්න කරනකොට දැන් ඕවා ගැන කතා බහ කරනවා සහ අඳිනවා. ඒක අපි try කරලා බලමු කොහොමද කියලා. හරි කන්ඩිෂන් බොක්ස් එක ගැනත් මම හිතනවා ක්ලියර් වෙන්න ඇති කියලා. කන්ඩිෂන් බොක්ස් එක පාවිච්චි කරන වෙන තැන්වලදී මම කියන්නම් දැන් අපි කන්ඩිෂන් බොක්ස් එක පාවිච්චි කරගෙන ඉස්සරහට යන්නේ කියලා. කන්ඩිෂන් බොක්ස් එක පාවිච්චි කරන්න කලින් අපිට කන්ඩිෂන් බොක්ස් නැතුව අඳින්න ෆ්ලෝ චාර්ට්ස් කීපයක් තියෙනවා. හරි මේ දක්වා කියපු දේවල් ටික ක්ලියර්ද? right හරි හරි ඔතනින් ඉස්සරහට යන්න. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ try කරන්න කලින් තව පොඩි දෙයක් මම කියන්නම්. ෆ්ලෝ chart එකක සාමාන්‍යයෙන් අපි අඳින sequence තුනක් තියෙනවා. right ඒ sequence තුන අපි මෙන්න මේ විදිහට introduce කරනවා. එක sequence කියලා කියන්නේ sequence නැත්නම් scenarios. පළවෙනි එකට අපි කියනවා sequence එකක් අනුක්‍රමයක් කියලා. අනුක්‍රමයක් කියලා කියන්නේ මේ එකකට පස්සේ එකක් සිද්ධ වෙන විදිහට අපේ ෆ්ලෝ chart එක ඔන්න ඔය විදිහේ ගැලීමක් පෙන්නනවා නම් එතකොට මේ විදිහේ ගැලීම් පෙන්වන්න පුළුවන් ඕනම ෆ්ලෝ chart එකක් ඇතුලේ සම්පූර්ණ ෆ්ලෝ chart එකේ හෝ ෆ්ලෝ chart එකකින් යම්කිසි කොටසක right මම මේව ඕපන් කරා කියලා හිතන්නකො මෙතනින් ස්ටාර්ට් කරා right ස්ටාර්ට් කරා ওই විදිහට ගලාගෙන ගියා. ඔන්න ඔය වගේ ස්ට්‍රක්චර් එකකට අපි කියනවා සීක්වන්ස් එකක් කියලා. ඉතින් මෙතන මේ ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි තියෙන්න අවශ්‍යම නැහැ. ඒ කියන්නේ ෆ්ලෝ chart එකේ කොටසක අපිට දකින්න පුළුවන් නම් සීක්වන්ස් අපි කියන ඔය ෆ්ලෝ chart එක ඇතුලේ සීක්වන්ස් කියන concept එක වැඩ කරනවා කියලා. right ඊළඟට තව අවස්ථාවක් එනවා condition කියලා. condition එකේදී අපිට අර කතා කරපු condition box එක පාවිච්චි වෙනවා. ඒකට මෙන්න මෙහෙම අවස්ථාවක් නම් මෙහෙම condition එකකට again මෙයා මේ පැත්තෙන් flow වෙනවා. මෙයා මේ පැත්තෙන් flow වෙනවා. ඔය විදිහට flow මේ flow එක සිද්ධ වීගෙන යනවා. ෆ්ලෝස් මෙහෙම පාත් දෙකකට යොමු වෙන්නත් පුළුවන්. සෝ ඒ විදිහට ගලාගෙන යනවා. right එතකොට ඕගලන්ගේ ෆ්ලෝ chart එකක ඕගලන්ට දකින්න හම්බ වෙනවා නම් මේ ආකාරයේ view එකක්. මේ ආකාරයේ view එකක් කියන්නේ දැන් exactly මේ දෙයම හොයන්න එපා. ඕගලන්ට මේක හොයාගන්න ලේසිම විදිය තමයි ඕගොල්ලෝ ඇඟිල්ලෙන් මේ ෆ්ලෝ chart ෆ්ලෝස් ටික දිගේ ගියාම එක පාත් එකක් දිගේ ගිහිල්ලා ඉවර වෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙයා ආවොත් මේ ඊතල ටික බැලුවොත් එක්ක මේ පහළට කෙලින්ම යන මාර්ගය එනවා නැත්නම් ඇවිල්ලා ආයි වමට හැරිලා ගිහිල්ලා නැවත කනෙක්ට් වෙලා ගිහින් ඉවර වෙනවා. right මේ ටික ඔක්කොම ගලන්නේ එකම දිශාවකට. මෙතන කොයිම වෙලාවකවත් round about එක වගේ කැරකෙන තත්වයක් නැහැ. right එතකොට මේකට අපි කියනවා selection එකක් කියලා. right මේ පළවෙනි එකට අපි කිව්වේ සීක්වන්ස් එකක් කියලා අනුක්‍රමයක් කියලා අපි කියනවා. ළමයි අකුරු ටිකට බොහොම සමාන වෙන්න ඕනේ. right මේක සීක්වන්ස් මේක සිලෙක්ෂන්ස්. එතකොට මේ දෙන්නටම වඩා වෙනස් එක්කෙනෙක් ඉන්නවා අපි ඒකට කියනවා අයිටරේෂන් එකක් කියලා. අයිටරේෂන් එක විශේෂ වෙන්න හේතුව තමයි
iteration එක සාමාන්‍යයෙන් තියෙන්නේ කැරකෙන view එකක්. කැරකෙන view එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ. condition එකකට against තමයි යා වැඩ කරන්නේ. මේ විදිහට condition එකේ දේවල් තියෙන්න පුළුවන්. මම කියන්නේ condition එකට පාරවල් දෙකක් තියෙන්න පුළුවන් කියලා. මෙහෙන් මේ in වෙන එක out වෙන එක පාරවල් දෙකක් තියෙනවා. යම් අවස්ථාවකදී මේ condition එකත් ඇතුළත් වෙන පරිදි මෙයා මෙන්න මේ විදිහට iterate වෙන්න පුළුවන්. right එතකොට මෙතන සිද්ධ වෙන්නේ ඔයා මේ ඊතලයේ දිගේ ඇඟිල්ල අරගෙන ආවොත් condition එකේ එක පැත්තකට iteration එකක් තියෙනවා. අනිත් පැත්තට iteration එකක් නැහැ. ඒ කියන්නේ මේ කැරකෙන ආකාරයේ view එකක්. ඔයාලට flow එක බලුවොත් flow එක එකම තැන රවුමට යවන්න පුළුවන් ඇඟිල්ල ඊතල arrow heads ටික පාවිච්චි කරොත්. එතකොට අන්න ඒ වගේ එකකට අපි කියනවා iteration එකක් කියලා. නැත්නම් loop එකක් කියලාත් අපි ඔකට කියනවා. right loop කියලාත් කියනවා. iteration කියලාත් කියනවා. right එතන ඔන්න ඔය කියන ಜಾති තුන ඔයගලන්ට දැක ගන්න පුළුවන්. එකක් තමයි sequence, අනිත් එක්කෙනා selections, අනිත් එක්කෙනා iterations. right හරි මම දැන් ඔයගලන්ට පොඩි පින්තූරයක් පෙන්වන්නම්. ඒකේ මට තියෙන දේවල් ටික චුට්ටක් කියන්න බලන්න ළමයි. මම white board එක share කරන එක නතර කරනවා. හරි මෙන්න මේ flow chart එක ඒක ගන්න යන්න එපා. ඒක අපලකින් මේ ඔයගලන්ට ගැලපෙනයක් වෙනවා. right මෙතන ඔයගලන්ට දකින්න හම්බෙන්නේ මොනවද? sequence එකක් තියෙනවද? iteration එකක් තියෙනවද? selection එකක් තියෙනවද? ඔය කියපු ಜಾති තුනෙන් කාවද ඔයගලන්ට දකින්න හම්බෙන්නේ? එකකට වඩා දේවල් තියෙන්න පුළුවන්. chat එකේ reply එක දාන්න. තප්පරයක් ඉන්න ඔයගලන්ට මේක පේන්නේ නැහැ නේද? hold on. හරි මෙන්න මේ flow chart එකේ right මේ මෙතන තියෙන flow chart එකේ ඔයගලන්ට දකින්න හම්බෙන variations මොන කියන්නේ මේ දකින්න හම්බෙන components ටික මොනවද? selection එකක් තියෙන්නේ iteration එකක්ද නැත්නම් sequence එකක්ද? sequence කියලා කියන්නේ එකකට පස්සේ එකක් ගලන ආකාර. selections කියලා කියන්නේ තෝරගෙන යන්න තියෙන අවස්ථාවක්. ඔව් සිලෙක්ෂන් එකක් දකින්න හම්බෙන ඕනලි. හරි මෙතන සිලෙක්ෂන් එකක් දකින්න පුළුවන්. මොකද මේ ෆ්ලෝස් ටික දිගේ අපි ඇඟිල්ල අරගෙන ගියොත් එක තැනකට ගිහිල්ලා නතර වෙනවා. මෙයාගා පැත්තෙන් ආවොත් එක තැනකට ගිහිල්ලා නතර වෙනවා. කැරකෙනවා කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ ඕනම ෆ්ලෝ chart එකක ඔයගලන්ට මේ සීක්වන්ස් දකින්න පුළුවන්. එකකට පස්සේ එකක් සිද්ධ වෙන. දැන් මේ ටික ගත්තොත් සීක්වන්ස් එකක්. ආයි මේ දෙන්න ගත්තොත් සීක්වන්ස් එකක්. ආයි මේ දෙන්න විතරක් ගත්තොත් ඒකත් සීක්වන්ස් එකක්. right එතකොට මේ flow chart එක ඇතුලේ sequence and selections කියන දෙකම තියෙනවා. right බලමු iteration එකකුත් එක්ක තියෙන එකක්. දැන් මේ කොටස ගත්තොත් මේ කොටසේ sequence ඕගලන්ට දැක් ගන්න පුළුවන්. ඒ වගේම මේ view එක අරගත්තොත් මේක iteration එකක් කියලා අඳුන ගන්නත් පුළුවන්. right ඒකට ඔය basic දේවල් ටික ඔළුවේ තියාගන්න.
අපි දැන් හිමිහිට ෆ්ලෝ චාට් සඳන්න පටන් ගමු. රයිට්. මම දැන් ඕගලන්ට ෆ්ලෝ චාට් ක්වෙස්චන් එක ටයිප් කරනවා. ඒක ඔයගොල්ලෝගේ පොතේ ලියාගෙන ෆ්ලෝ චාට් එක අඳිමු. දැන් පළවෙනි ෆ්ලෝ චාට් එක මම ඔයගලන්ට පේන්න අඳිනවා. ඊට පස්සේ ඒ වගේ ෆ්ලෝ චාට්ස් තමයි මම ඔයගලන්ට දෙන්නේ. ඒකට ඔයගොල්ලෝ ඒක අචීව් කරන්න ඕනේ. කරලා ටක් ගාලා ෆොටෝ එකක් ගහලා මට එවන්න ඕනේ. රයිට්. හරි. හරි. ෆ්ලෝ චාට් ක්වෙස්චන්ස් ටික මම මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම හිතනවා කට්ටියට පේනවා ඇති කියලා. මෙන්න බලන්න ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන. yes. හරි. මම මේකේ සයිස් එක පොඩ්ඩක් ලොකු කරනම්. හරි. ළමයි වචන ටික පැහැදිලි නේද? හරි. එතකොට පළවෙනි flowchart question එක draw a flowchart to display the total of two user given numbers. හරි. මේක ඔයගලන්ගේ පොතේ පොඩ්ඩක් ලියා ගන්නකො. ඊට පස්සේ මම මේක අඳින විදිය පෙන්නන්නම්. හරිද ළමයි?
හෙලෝ ළමයි මම දැන් උගන්නන්න යන්නේ. මොකක්ද ඒ වුනේ? ගිහිල්ලා වනේ දරන දෙස ටෝටලි ඩිස්කනෙක් මං වෙතරින් ටෝටලි ඩිස්කනෙක් වෙලාවේ කවුද අපේ හැල්ලිල්ල ඉන්නේ පැකටන්න නේ අවුලක්න දිනුක ආව දිනුක ඇවිල්ලා හෙම දිනුක ඩිස්කනෙක් මහිතනවා කරි දිනුක තාම කතරගම එයාට සිග්නල් නෑලු. ආපා එහෙමද හරි හරිකමන්න අපි මේක රෙකෝඩ් වෙනවනේ දිනකොට හිමි සැර අරගන්න හරි ප්‍රශ්න කටියට අක්ගල ලියාගන්න කලිය වෙච් නැති කටේ ලියගෙන ඉවරන මට්ටක් ගාලා ලියවරයි කියලා කියන්නේ මම ඒතර මේක අඳින විදිහ පොඩ්ඩක් පෙන්නන්න. ඔයගලන්ට අයිඩියා එකක් එනවා මේක මෙන්න මෙහෙමයි වැඩේ කරගන්නේ කියන එක. right okay අනිත් කට්ටියත් finished රණුදී ඉවරයි කියලා කියලා තියෙනවා. ස්ක්‍රීන් එක මම ෂෙයා කරනවා. right හරි අනිත් අයත් finish ඇති කියලා මම හිතනවා. හරි මම මේක අඳින්න ගන්නවා පොඩ්ඩක් බලන්න මෙතන ප්‍රශ්න තියෙනවා ලියලා ඉවර කරගන්න බැරිනොත් ඒක ලියා ගන්න හිමින් සැරේ. හරි එතන මෙතන කියලා තියෙන්නේ draw a flow chart to display total of two user given numbers. හරි එතකොට user දීපු numbers දෙකක total එක පෙන්වන්න flow chart එකක් අඳින්න කියලා. එතකොට පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ මෙයාව අඳින්න පටන් ගන්න අපි oval shape එක පාවිච්චි කරලා. right මෙතන අපි ලියනවා start කියන වචනේ නැත්නම් begin කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍යයෙන් start කියලා තමයි අපි පාවිච්චි කරන්නේ begin පාවිච්චි කරන්න යන්න එපා මොකද ඒක pseudo code වලට අදාළව පාවිච්චි වෙන වචනයක් right ඒක start කරා start එකෙන් පස්සේ දැන් මේ flow chart එකක් සාමාන්‍යයෙන් අඳින්න කිව්වම මම ඔයගලන්ට කියපු දෙයක් තමයි මේ කම්පියුටර් එකට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ එයාට එකින් එක කියන්න ඕනේ මොකද්ද කරන්න කියලා. එතකොට සරලව අපි මේ ප්‍රශ්නේ විසඳ ගන්න විදිහ තමයි අපිට කියලා තියෙන්නේ user දෙන numbers දෙකක එකතුව අරගෙන පෙන්වන්න. දැන් ඕනම ප්‍රශ්නයක් දුන්නම ඕගොල්ලෝ මේක ලියන්නේ කම්පියුටර් එකකටනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් නේ ලියන්නේ. ඒක නිසා මුලින්ම ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කියලා හිතන්න. ඒක තමයි වැදගත් වෙන දේ. ඔයා නිතරම ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් හොයනකොට තමන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක කියලා හිතන්න. හිතලා ඔයාට උවමනා කරන දේවල් ඔයා ඉල්ල ගන්න ඕනේ. ඔයාගෙන් එලියට දෙන්න අවුට්පුට් කරන්න ඕන දේවල් ඔයා අවුට්පුට් කරන්න ඕනේ. සහ ඔයා හිත ඇතුලේ ඒ කියන්නේ ඔයා ප්‍රොසෙස් කරන දේවල් ටික ඔයාගේ හිත ඇතුලේ ඔයා හිතන දේවල් ටික තමයි ප්‍රොසෙසර් එක විදිහට වැඩ කරන්නේ ප්‍රොසෙසර්ස් විදිහට වැඩ කරන්නේ. එතකොට දැන් මම මෙතනදී මම කම්පියුටර් එක කියලා හිතුවොත් දැන් කම්පියුටර් එකට දීලා තියෙන කාර්යය තමයි යූසර්ගේ නම්බර්ස් දෙකක් ගන්න එකතු කරන්න අවුට්පුට් එක පෙන්වන්න. ඒතර මම කම්පියුටර් එක නම් ඔන්න මම ස්ටාර්ට් වෙන්න ඕනේ කම්පියුටර් එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක නම් මම ස්ටාර්ට් වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වුණා. ඊට පස්සේ මට ඉස්සරහට යන්න බැහැ මොකද මේගොල්ලෝ කියලා තියෙන්නේ යූසර් දීපු නම්බර්ස් දෙකක් එකතු කරන්න කියලා. එහෙනම් මම ප්‍රෝග්‍රෑම් එක විදිහට කෙරෙන්න ඕන දේ තමයි යූසර්ගෙන් නම්බර්ස් දෙකක් මම රික්වෙස්ට් කරන්න ඕනේ නේද? ඉල්ලන්න ඕනේ. right ඔය යූසර්ගෙන් නම්බර්ස් දෙක ඉල්ලනවා කියලා කියන්නේ මට සාපේක්ෂව මම දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකනේ මට සාපේක්ෂව ගත්තොත් මට එන ඉන්පුට්ස් දෙකක් එළියෙන් මට ලැබෙන දෙයක් right එතකොට අපි දන්නවා ඉන්පුට්ස් කියලා අපිට පාවිච්චි කරන්න දීලා තියෙන හැඩය තමයි පැරලල්ග්‍රෑම් එක සමාන්තර රාශිය කියන එක right එතකොට ඔයා පැරලල්ග්‍රෑම් එකක් ඇඳ ගන්න ඕනේ right ඒක ඇතුලේ මම එතකොට ලියනවා
මේක ඇතුලේ මම ලියන පණිවිඩය නැත්තම් ඉල්ලන දේ යූසර්ට තේරෙන ආකාරයේ පණිවිඩයක් වෙන්න ඕනේ. මොකද මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් යූසර්ගෙන් යම්කිසි දෙයක් එල්ල ගන්න මේ හදන්නේ. right? එහෙනම් enter two numbers. right? ඔන්න ඔය ආකාරයේ පණිවිඩයක් වෙන්න ඕනේ. මෙතනදී නීතියක් නැහැ. මේ හරියටම මේ මම කියන එකම මේක ලියන්න ඕන කියලා. කෙනෙකුට මේක ලියන්න පුළුවන් enter number 1 number 2 කියලා. right? එහෙම ලියන්නත් පුළුවන්. ඒ වගේම තමයි අමතක කරන්න එපා. ඔයගලන්ගේ flow එක ඔයගොල්ලෝ හරියට ඇඳලා පෙන්වන්න ඕනේ. දැන් මම ගෙනම් මෙතන ඉඳලා මෙතනට flow එකක් තියෙන්න ඕනේ. right? මේකෙත් මතක තියාගන්න සමහර අය මේ ඊතලේ මැද්ද කියන්නේ ඉර මැද්දේ ඊතල ඔළුව අඳින්න පුරුදු වෙලා තියෙනවා. ඒක කරන්න එපා. right? ඔයාගේ ඉර කෙලවරේ තමයි ඊතල ඔළුව තියෙන්න ඕනේ. arrow head එක තියෙන්න ඕනේ. හරි. එතකොට ස්ටාර්ට් කරා නම්බර්ස් දෙකක් ඉල්ලගත්තා මගේ විදිහට. ඒතර මේකට ඕල්ටර්නේටිව්ලි ලියන්න පුළුවන් දේවල් මම මේ වරහන් ඇතුළේ ලියලා පෙන්නන්නම්. ඒක ඕගොල්ලෝ ලියන්න අවශ්‍ය නැහැ. right? enter two numbers කියන එක වෙනුවට ඔයාට ලියන්න පුළුවන් enter number 1 and number 2. right? ඔහොම ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. right? එහෙම නැත්තම් මම ටිකක් ලොකු කරලා අරගන්නම්. මොකද එතකොට ඔයගලන්ට අවශ්‍ය දේවල් ටික ඔක්කොම දෙන්න පුළුවන්. එක්කෝ ඔය විදිහ නැත්තම් ඔයාට මේක ඕන නම් කෙටි කරලා ලියන්නත් පුළුවන්. enter num1 and num2. හැබැයි මගේ අවවාදය සාමාන්‍යයෙන් ෆ්ලෝ chart එකක් ලියන අපි ෆ්ලෝ chart කියන එක සිද්ධ කරන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ෆ්ලෝ chart එක කරන්නේ කම්පියුටර් ආකිටෙක්ට් කියන කෙනා. right? එතකොට ආකිටෙක්ට් මේක දුන්නම ආකිටෙක්ට් ලියන දේ බලාගෙන තමයි ප්‍රෝග්‍රෑමර් ප්‍රෝග්‍රෑම් කරන්නේ, කෝඩ් කරන්නේ. alright, no ප්‍රශ්නයක් නැහැ. only input two numbers කියලා ලියුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දුව පහලට යනකොට දුවට තේරෙයි මේ enter two numbers input two numbers ලියුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අර ලියන පොඩි ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔය total එක එහෙම ගන්නකොට ලියන එක ලේසි මම මේ වරහන් ඇතුලේ ලියන විදිහට ලිව්වොත්. right? ඔය විදිහට ඔයගලන්ට කැමති දෙයක් ලියන්න පුළුවන්. ඒ වගේම මේ enter two numbers කියන එක ඔයගලන්ට පහළ calculations ලේසි කරගන්න මේ ආකාරයෙන්ුත් ලියන්න පුළුවන්. enter two numbers and consider them as x and y. දැන් මෙතන පේලිය දිග වුණා කියලා දිගවීම සිද්ධ වෙන්නේ ඔතන විතරයි. මේ මෙහෙම ලිව්වම ඉස්සරහට ඔයාට මේ එකතු කරන දේවල් මේ xy එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. right? මේ විදිහට ලියන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට මේක කරගත්තයින් පස්සේ දැන් ඔන්න දැන් මම කිව්වේ ප්‍රෝග්‍රෑම් එක විදිහට හිතන්න කියලා. ස්ටාර්ට් කරා. මම දැන් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වුණා. මම දැන් යූසර්ගේ නම්බර්ස් දෙකක් ඉල්ල ගන්න ඕනේ. ඒක නිසා යූසර්ට තේරෙන විදිහට enter two numbers හරි enter number 1 number 2 හරි කියන්න ඕනේ. එතකොට යූසර් මට නම්බර්ස් දෙකක් දෙනවා. දැන් මගේ ප්‍රෝග්‍රෑම් එකේ රික්වයර්මන්ට් එක මොකද්ද? නම්බර්ස් දෙකක් අරගෙන එකතු කරන්න, එකතුව අවුට්පුට් කරන්න. right? මෙතන කියලා තියෙනවා display the total කියලා. display කරනවා කියලා කියන්නේ output කරනවා කියන එක. right? එහෙනම් මම දැන් නම්බර්ස් දෙක ගත්තා. ඊළඟට මම කරන්න ඕනේ මොකද්ද? නම්බර්ස් දෙක එකතු කරගන්න එක. ඒතර නම්බර්ස් දෙක එකතු කරගන්නවා කියන එක දැන් ඔයා හිතුවොත් ඔයා ප්‍රෝග්‍රෑම් එක හරි මට එලියෙන් යූසර් කෙනෙක් ඉන්නවා. මම එයාගෙන් අහනවා මට නම්බර්ස් දෙකක් දෙන්න. ඒතර එළියේ ඉන්න යූසර් මට නම්බර්ස් දෙකක් ඉන්පුට් කරනවා. ඉන්පුට් කරාම මම කරන්න ඕනේ මේ නම්බර්ස් දෙක මගේ හිත ඇතුලේ මම එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්‍රොසෙස් කරගන්න ඕනේ. එතකොට එහෙනම් මට ප්‍රොසෙස් බොක්ස් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ රෙක්ටැන්ගල් එකක් අවශ්‍යයි. එහෙනම් මම මෙතනදී රෙක්ටැන්ගල් එකක් අඳිනවා. ඇඳලා මගේ ප්‍රොසෙස් එක ලියනවා. ආයෙත් සරයක් ඔයාගේ ඉන්පුට් එකට අදාළව ඔයාට ලියන්න පුළුවන් ප්‍රොසෙස් එක වෙනස් වෙනවා.
right මම දැන් මේ ඊතලයේ මෙතනට අරගන්නවා මගේ flow එක පෙන්වන්න කොයි වෙලාවකත් මේ flow එක අමතක කරන්න එපා ළමයි ලකුණු අඩු වෙයි right දැන් මම පළවෙනි එකට අදාළව enter two numbers කියන එකට අදාළව මම ලිව්වොත් මම මේකේ අකුරු size එක පොඩ්ඩක් වැඩි කරගන්නම් right පළවෙනි input එකට අදාළව ලිව්වොත් enter two numbers කියන එක මට මෙතන ලියන්න වෙන්නේ add two numbers together right add two numbers together කොහොම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි ඕගලන්ට තේරෙයි තව ඉස්සරහට ඒ කියන්නේ අපේ ඇල්ගොරිතම් එක ටිකක් සංකීර්ණ වෙනකොට මේ වගේ ලියන එකක් මෙහෙම ලියන්න ගියොත් අපි කරන එක්ස්ප්ලනේෂන් එක ටිකක් වැඩිපුර එක්ස්ප්ලেইন කරන්න ඕනේ right ඊට පස්සේ මේ මෙතනත් මම මේ ලියපු එක තව පොඩි කැලක් එකතු වෙන්න ඕනේ add two numbers together and acquire නැත්නම් take total කියලා කියන්න පුළුවන් right එතකොට කියන්නේ total එක හදාගන්න දැන් මේ enter number 1 number 2 කියන එක ලිව්වනම් මට ඕක මේ විදිහට ලියන්න පුළුවන් total equal number 1 plus number 2 දැන් ඒක ලේසි සහ ඕගලන්ගේ ඔළුවට ටක් ගාලා යනවා කියලා ඕගලන්ට තේරෙයි right වචනෙන් ලියනවාට වඩා හැබැයි වචනෙන් ලියන්න පුළුවන් කියන එකත් ඔළුවේ තියාගන්න. ඉතින් ඕකම රෙප්‍රසන්ට් කරන්න පුළුවන්. අර ඔයගොල්ලෝ නම් 1 නම් 2 කියලා අරගත්තා නම් ඒ විදිහටත් xy කියලා අරගත්තා නම් ඒ විදිහට දෙන්නත් පුළුවන්. ඒතර මේක මට ඕන total ලියන්න නැතුව tot කියලා ලියලා tot equal නම් 1 නම් 2 ඒක ඔයාගේ අභිමතයේ පරිදි. right ඒකේ restrictions නැහැ. right මේකත් මට ලියන්න පුළුවන් total equal x plus y කියලා xy වලට අදාළව ගත්තොත්. හරි හැබැයි මතක තියාගන්න අපි නිතරම මේ කරන දේ define වෙලා තියෙන්න ඕනේ. දැන් මේ total කියන එක නා tot කියලා ලිව්වොත් අපි output එකේදී කියන්න ඕනේ මොකද tot කියන එකට තියෙන අපේ අර්ථයක් නේ කෙටි අදහසක් නේ total කිව්වොත් අපිට වචනේ පේනවා. ඒතර දැන් මේ process එක කරලා ඉවරුණයින් පස්සේ ඊළඟට තියෙන්නේ yes ඔව් අරුන්දති අපි සාමාන්‍යයෙන් උඩ ලියන අරුන්තිය අහලා තියෙනවා උඩ කැපිටල් වලින් පටන් ගත්තොත් යටත් ඒ විදිහට ලියන්න ඕනේ කියලා ඔව් මොකද variable name එකක් කියන එක ඒ විදිහටම පෙන්වන්න ඕනේ right ඒක නිසා capital simple ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න උඩ capital A නම් capital A එකම තමයි අපි වැඩ කරගෙන යන්නේ උඩ capital X නම් capital X එකම තමයි අපි වැඩ කරගෙන යන්නේ right ඊළඟට මේ දෙක ওই විදිහට අපිට රෙප්‍රසන්ට් කරන්න පුළුවන්. දැන් එතකොට ස්ටාර්ට් කරා නම්බර් එක ඉන්පුට් කරගත්තා. මම ප්‍රෝග්‍රෑම් එක විදිහට හිතලා මේ දේවල් ටික කියන්නේ මම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වුණා. එළියෙන් ඉන්පුට්ස් දෙකක් ගත්තා. අරගත් ඉන්පුට්ස් දෙක මම දැන් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ එකතු කරගත්තා. ඒක මගේ හිත ඇතුලේ මම එකතු කරගන්නවා කියන එක. ඊට පස්සේ තියෙන්නේ ඔයාට මෙයාව අවුට්පුට් කරන එක. right මම මෙතන අවුට්පුට් ටික මේ පේජ් එකේ මම අරගෙන උන් නිසා පොඩ්ඩක් මේ පින්තූර පොඩි කරනවා. right එතකොට අපිට output එක ලියන්නත් අවශ්‍ය වෙන්නේ මේ වගේ parallelogram එකක්. ඒ නිසා මම parallelogram එකක් insert කරගන්නවා. right මගේ flow එක මට පෙන්න ගන්න අවශ්‍යයි. ඒ නිසා මම මෙයාගෙන් copy එකක් ගන්නවා මෙතනට. right ඊට පස්සේ මට මෙතන මගේ display එකට අදාළ දේ right මට කියන්න පුළුවන් display කියලා ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් output කියලා ලියන්නත් පුළුවන් right පළවෙනි line එකට අදාළව ලිව්වොත් total කියලා ලියන්න total කියලා ලියන්න පුළුවන් කෙලින්ම sorry right ඔයගොල්ලෝ මෙතනදී මෙන්න මේ ෆෝමියුලා එක ලිව්වත් ඔයාලට මේ output එකම ලියන්න පුළුවන් display total මොකද මෙතන අපි අර්ථවත් වෙන විදිහට කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා tot කියලා ලිව්වොත් මෙතනදී display tot කියලා විතරක් ලියන්න එපා. එහෙම වුණොත් මෙතෙන්දී ඔයාලට ලියන්න වෙනවා display tot as total. right
ඒක නිසා අර සම්පූර්ණ වචනේ පාවිච්චි කරන්න පුළුවන් තැන්වලදී පාවිච්චි කරන්න මෙයාව කොතනක හෝ ඩිෆයින් වෙන්න ඕනේ. ඔයාලට ඕන නම් මේ process එකේදී කියන්න පුළුවන් tot is considered as total කියලා මේ සමීකරණය ලියලා පෙන්නන්න පුළුවන්. හරි. ඒකට ආයි මෙතන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ display output output dot as total කියලා. ඒතර මෙතන නිකම්ම output dot කියලා කියන්න පුළුවන්. අපි මේ උඩ තියෙන line එකේදී ඒ අදාළ දේ define කරලා තියෙන නිසා. right මෙතනට ආවයින් පස්සේ මගේ program එක end වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මට සරලව මගේ program එක end කරන්න. ඒකට මට end shape එක පාවිච්චි කරන්න ඕනේ oval shape එක. එතන end කියලා ලියනවා. ලියලා flow එක ඇඳලා පෙන්නනවා එතනට යන්න. ඇඳලා flow chart එක end කරන්න පුළුවන්. right ඒකට ඔය විදිහට තමයි පළවෙනි ප්‍රශ්නෙට අදාළව flow chart එක ලියවෙන්නේ. දැන් මතක තියාගන්න මෙහෙම පේලි ගොඩක් ලියන්න නැහැ. මේ ටිකෙන් එකයි ලියන්න. right මේ set එකනුත් එකයි ඔයාගේකට ගැලපෙන ආකාරයට. right හරි. ඔබ දිහා බලාගෙන ඔයගලගේ පළවෙනි flow chart එක complete කරගන්න, ඉඩ ඇතුව ඇඳගන්න සහ කවුද මේක ලියනකොට මතක තියාගන්න shape එක ඇඳලා මේ ඇතුලේ වචන ලියන්න ගන්න එපා. එතකොට ඕගොල්ලෝ shape එක ඇතුළට කොහොම හරි අකුරු පොඩි කරලා ලියන්න බලනවා. වෙන්න ඕනේ ඕගලන්ගේ වාක්‍ය ලියලා පස්සේ වටේට shape එක අඳින්න. right ඒක නිසා වාක්‍ය හරි විදිහට ලියාගන්න. ලියලා වට කරලා shape එක අඳින්න. හරිද? start end නම් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. රවුම් ඇඳලා අපිට ලියාගන්න පුළුවන්. අපිට idea එකක් තියෙනවා. නමුත් ඔය input processes output ලියනකොට අදාළ වාක්‍ය ලියලා ඒක වට කරලා parallelogram එක නම් parallelogram එක rectangle එක නම් rectangle එක ඇඳ ගන්න පුරුදු වෙන්න. right හරි. copy කරගන්න. දැන් මෙතනින් ඉස්සරහට මම අර ප්‍රශ්න තියෙන තැනට යනවා. second ප්‍රශ්නේ මේක කරලා ඉවරනයින් පස්සේ ඔයගොල්ලෝ try කරන්න ඕනේ. මේ විදිහමයි දෙවෙනි ප්‍රශ්නේ. right හරි. මේක ඇඳ ගන්නකො. ළමයි මට විනාඩියක් දෙන්න.
හරි ළමයි කට්ටිය ඇඳගෙන ඉවරද? ළමයි මාව ඇහෙනව නේද? right හරි තාම අඳින අය ඉන්නවනම් මම ඒ කට්ටියට ස්ක්‍රීන් එක මේ පැත්තේ තියෙනවා. අනිත් අයට මේ පැත්තේ මම ප්‍රශ්න පෙන්නනවා. දැන් දෙවෙනි ප්‍රශ්නේ try කරන්න. try කරලා ටක් කරලා මට එවන්න මේ ඇන්දලා ෆ්ලෝ චාට් අඳිනකොට ළමයි මම අර උදේ කිව්වා වගේ පැන්සලකුයි මකනෙකුයි තියාගන්න සෑහෙන මකන්න වෙනවා. සහ හොඳට මතක තියාගන්න මෙන්න මේ දෙත්. මට මේ කියන්න බැරුණා. ඕගලන්ට ප්‍රශ්නයක් දැකපු ගමන් ෆ්ලෝ චාට් එක ඩෝන් ගාලා එකපාරට හිතේම වෙන්නේ නැහැ. right? අපි වැඩක් කරනකොට ප්‍රශ්නයකට විසඳුමක් හොයනකොට අපිට තැනින් තැන තමයි උත්තර මතුවෙන්නේ. ඒතර ස්ටාර්ට් එක දාලා ඇඳගෙන යන්න යනකොට අතරමඟදී තේරුනොත් නෑ මේ විදිහට නෙවෙයි මීට කලින් එකක් එන්න ඕනේ කියලා මකලා අඳින්න. ඒක තමයි පැන්සලකුයි මේ මකනෙකුයි පාවිච්චි කරන්න කිව්වේ මේක කරගෙන යනකොට. ඒතර ටික දවසක් ඕක ප්‍රැක්ටිස් වෙනකොට ඕගලන්ගේ ඔළුවට එනවා. රයිට් මෙහෙමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක. ඊට පස්සේ වැඩේ කරගෙන යන්න පුළුවන් ඕගලන්ට. මුලදී පරිස්සමට ඔය වැඩේ කරන්න. right? දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ draw a flow chart to display total and average of three user given numbers. දැන් මම කියපු දේ ඔළුවේ තියාගෙන කරන්න. මේ හැම දෙයක්ම කරන විදිහ කම්පියුටර් එකට කියන්න ඕනේ. ඒතර ටෝටල් එක හොයන විදිහ දැන් අපි කලින් එකේදී කිව්වා. ඊට අමතරව ඇවරේජ් එකක් හොයන්න කියලා තියෙනවා. මෙතන නම්බර්ස් 3ක් අරගන්න කියලා තියෙනවා. ඒකට අදාළ විදිහට වෙනස් කරගන්න. දැන් කලින් එකේ තිබ්බ ටෝටල් එක හොයන process එක විතරයි. මේකදී ඔයගලන්ට ටෝටල් එක හොයන process එකකුයි ඇවරේජ් එක හොයන process එකකුයි දෙකක් එනවා. ඒකට process box දෙකක් පාවිච්චි කරන්න. ඒක තමයි වඩා හොඳ දේ. එකම එකේ ලියන්නත් පුළුවන් බට් දෙකක් පාවිච්චි කරන්න දෙකක් පාවිච්චි කරන එක තමයි හොඳ. ඊට පස්සේ මේ විදිහට ඇල්ගොරිතම් එක ගොඩනගන්න බලන්න. සරල ඇල්ගොරිතම් එකක් ඔය තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් ක්ලියර් නැත්නම් ආයෙසරයක් අහන්න ළමයි.
ඔන්නලි ඒවල තියෙනවා එකක් අපි බලමු start කරා enter number 1 number 2 and number 3 right yes yes right හොඳයි only හරියටම හරියටම ගිහිලා තියෙනවා වැඩේ right දුව හරි third එක කරන්න බෑ third එක මං condition එකක් තියෙනවා ඒක කියලා දෙන්න ඕනේ conditions ගැන අනික කට්ටිය මොකද තත්ත්වේ ඇඳලා එවන්න බලන්න ටක් ගාලා ළමයි වැරදුනාට කමක් නැහැ ඕකේ වණ්ඩ හරිද වැරදිද කියලා හිත හිතා ඉන්න එපා right භාෂිතය ඔබ කොබලුම් භාෂිතකයක right start කරා enter three numbers ඔව් භාෂිත මේකේ enter three numbers කියලා වරහන් ඇතුලේ පුතේ enter num 1 num 2 and num 3 කියලා දාන්න එපා එහෙම වුණොත් ඒක එක වාක්‍යයක් විදිහට ලියන්න enter num 1 num 2 and num 3 වඩා හොඳයි ඒක ලියනවා නම් enter three numbers as කියලා as num 1 num 2 and num 3 ඒකට වගේ වරහන් ඇතුලේ තියෙන enter කියන වචනේ මකා ගත්තා නම් හරි ඊට පස්සේ add three numbers together to take total ඔව් දෙකම ලියන්න අවශ්‍ය නෑ භාෂිත ඒ කියන්නේ ඔයාට ඔය total equal num 1 plus num 2 plus num 3 කියලා ලිව්වා නම් හොඳටම ඇති මොකද උඩ ඒක කියලා තියෙන නිසා right ඔව් පුතා එකකින් එක විස්තර කරලා තියෙනවා එහෙම අවශ්‍ය නෑ average සමානයි total බෙදීම 3 කියලා ලියුණා නම් ඇති ඊළඟ කොටුවේ display total and average value හරි end හොඳයි අර අමතරව ලියලා තියෙන දේවල් ටික අස් කරගන්න ඒ කියන්නේ වගේ process එකේ තුන්වෙනි සලකුණේ මම ඒක මාක් කරලා වට එවන්නම් කපලා එවන්නම් එතකොට වට ඒක ලේසි වේවි තේරුම් ගන්න okay right හරි ඔන්න ඔය විදිහට ඔය ටික අස් වුණා නම් හරි ඒක අර උඩ තියෙන input එකේ enter three numbers as num 1 num 2 num 3 කියලා හදාගත්තා නම් හරියටම හරි භාෂිත right හරි අරුන්දතිගේ කො බලමු right start number 1 number 2 and number 3 right yes hari no problem hari පුතේ display average විතරක් නෙවෙයි දුව අරුන්දති ඒකේ display total and average මොකද මම ප්‍රශ්නේ කියලා තියෙනවා to display total and average කියලා දුව average display average විතරක් දුන්නොත් output එක භාගයට ආව වෙනවා එතකොට සර් අර එකම මේකේ display total and average කියලා ලියන්න පුළුවන් නේ පුළුවන් ප්‍රශ්නයක් නැහැ දුව එතන මේ පාවිච්චි කරලා තියෙන මේවා ගැන පොඩි අවුලක් තියෙනවා පුතේ ඒ කියන්නේ ඇවරේජ් එක ඔයා හදලා තියෙන පුතේ අවුට්පුට් එකක මේ අවුට්පුට් සිම්බෝල් එකක ඒක දුව රෙක්ටැන්ගල් එකක් වෙන්න ඕනේ ඇවරේජ් ඉක්වල් ටෝටල් බෙදීම 3 කියන එක රෙක්ටැන්ගල් වෙන්න ඕනේ ඩිස්ප්ලේ ඇවරේජ් කියන්නේ අවුට්පුට් එකක් එයා පැරලෝග්‍රෑම් එකක් වෙන්න ඕනේ හරි මාරු ඒ කියන්නේ මාරු වෙන්න ඕනේ. ඒ කියන්නේ process එක rectangle නිතරම output and input parallelogram නිතරම. right? ඕවා මතක තියාගන්න. හරි. right. ඊළඟට රණුති කො බලමු. right start enter number right okay right රණුදි වරහන් ඇතුලේ ලියන්න ඕනේ නෑ පුතේ total equal num 1 plus num 2 plus num 3 කියන එක වරහන් දාන්න ඕනේ අර මම මගේ එකේ දැම්මේ අර මේ අමතරව ලියවෙන කරුණක් නිසා ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා වරහන් ඕනේ නැහැ total equal num 1 plus num 2 plus num 3 හරි ආයතර output එකේ පුතේ display ඇලයිරක් output එහෙම ලියන්න ඕනේ නැහැ එක්ක display නැත්තම් output ඔය දෙකෙන් එකක් මෙතන රන්නදී මග ඇරිච්ච දෙයක් තියෙනවා දැන් දුව total එක විතරයි calculate කරලා තියෙන්නේ average එක calculate වෙලා නැහැ ඒ average එක calculate කරන එකත් ලියා ගන්න ඕනේ
ඒ කියන්නේ total සමානයි num1 plus num2 plus num3 කියන process box එකකට පස්සේ ආයෙත් process box එකක් ඇඳෙන්න ඕනේ. ඇඳලා ඒකේ ඔයා ලියන්න ඕනේ average සමානයි total බෙදීම 3 කියලා. මොකද මම කියවනේ අර කම්පියුටර් එකට එකින් එක කියන්න ඕනේ කියලා. right? එතකොට average එක calculate වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අර display total and average කියන එක ඇවිල්ලා end වෙන්න ඕනේ. right? හරි. ඒක වැරද්ද පොඩ්ඩක් හදලා පුතේ මට ආයි ෆොටෝ එකක් එවන්න. right. අනිත් කට්ටිය කොහමද? chat එකේ chats දෙකක් තියෙනවා බලමු කොහොමද කියලා. right ජනුද ඔපු එක මම මෙතනින් access කරනවා. right ජනුදගේ ආන්සර් එක ඉන්න ලෝඩ් වෙන ගමන් තාම ජනුද start enter num1 num2 num3 right total හරි average total right හරි හොඳයි ජනුද හරි ඔය විදිහටම යන්නේ symbols ටිකත් හරි process ටිකත් හරි right good රන්දිස ඊළඟට දිනුපලේ කවුද කවිඳු ඔය දෙන්නගේ දෙක තමයි එන්න තියෙන්නේ ටක් ගාලා එවන්න එතකොට අපිට ඊළඟ එකට යන්න පුළුවන් රන්දිස කොයි හරියද ඉන්නේ කවිඳු ඉවර කරන ගමන්ද ඉන්නේ ඔගොල්ලෝ කම්පියුටර් එකේ යන්න try කරන්න එපා ඒක ටිකක් වෙලා යන වැඩක් වෙයි මට හිතුණා ෂුවර් එකට කම්පියුටර් එක අඳින්න යන වෙලා අඳින්න try කරනවා ඇති කියලා. හරි මෙහෙම කරමු රන්දිසයි කවිදුයි උත්තර දෙක එවන්න මම අනික් කට්ටිය දැන් ගොඩක් අය ඉවර නිසා මම ඊළඟ ප්‍රශ්න කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්නම්. කියලා දුන්නාන් පස්සේ ඉතින් දිගටම ඇඳ ඉන්න තියෙන්නේ. මේ අනිවාර්යෙන් පැන්සලයි මේකයි පාවිච්චි කරන්න. right කම්පියුටර් එකේ අඳින්න ගියොත් වෙලා යයි. හරි අපි ඊළඟ ප්‍රශ්නට යන් ඔයගොල්ලෝ ස්ක්‍රීන් දෙකම පේනවා ඇති කියලා මං හිතනවා කොහොමද ස්ක්‍රීන් එක නිෂ්යා වෙන්නේ yes good හරි දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි draw a flow chart to display even number only when the user input an even number to the program otherwise program should end without any output හරි දැන් මේ කියලා තියෙන ප්‍රශ්නේ ඔයගලන්ට figure out වෙනවද ප්‍රශ්නේ කියලා තියෙන්නේ user ගන්න user ලබා දෙන number එක even number එකක් නම් ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඒක even number කියලා ඩිස්ප්ලේ කරන්න එහෙම නෙවෙයි නම් program එක end කරන්න කියන එක right draw a flow chart to display even number only when the user inputs an even number to the program otherwise the program should end without any output හරි දැන් එතකොට මේ ප්‍රශ්නේ මේ කරන විදිහ පොඩ්ඩක් අපි දැන් හිතමු දැන් මේ මම කිව්වා හැම ප්‍රශ්නයක්ම දුන්නම කම්පියුටර් එක මම කියලා හිතන්න. තමන් කියලා හිතන්න. ඒතර දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් එක තමයි තමන්. කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක තමන්. දැන් ඔයගලන්ට කරන්න තියෙන්නේ යූසර්ගෙන් නම්බර් එකක් අරගෙන ඒක ඊවන් නම්බර් එකක්ද කියලා චෙක් කරන්න ඕනේ. මොකද මේකේ කියලා තියෙන්නේ out display even number only when the user inputs an even number. user even number එකක් input කරොත් විතරක් even number කියලා display කරන්න. තොර user දෙන්නේ number එක. ඒ කියන්නේ user 2 කියලා දුන්නොත් ඔයා output කරන්න ඕනේ even number කියලා. user 3 කියලා දුන්නොත් මුකුත් output කරන්නේ නැහැ. program එක end වෙන්න ඕනේ. right? හරි. එතකොට ඔන්න තමන් program එක කියලා හිතුවා. එහෙනම් මුලින්ම සිද්ධ වෙන්න ඕන දේ තමයි අපි start කරන්න ඕනේ. මම මේ කලින් flow chart එකම පාවිච්චි කරනවා මට මේ ලේසි වෙන නිසා. right? ස්ටාර්ට් කරා එහෙනම් මුලින්ම මොකක්ද වෙන්න ඕනේ දැන් මෙතන නම්බර් 1යි ගන්න ඕනේ එහෙනම් අපිට සරලවම කියන්න පුළුවන් enter number 1 කියලා right නැත්නම් enter number කියලා කියන්නත් පුළුවන් සරලවම enter number
enter a number කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. පහළ තියෙන ටික මම දැන් අස් කරනවා. right enter a number. හරි. number එක input කරගත්තායින් පස්සේ ඊළඟට කියලා තියෙන්නේ දැන් ඔන්න user number එක දුන්නා. දැන් program එක check කරන්න ඕනේ මේක even number එකක්ද නැද්ද කියන එක. අපි සාමාන්‍යයෙන් කොහොමද even number එකක්ද නැද්ද කියලා check කරගන්නේ? අපිට පොඩි කාලේ කියලා දීලා තියෙන විදිහ තමයි නේද? ඉලක්කමක් දෙකකින් ඉතුරු නැතිව බෙදෙනවා නම් ඒක even number එකක්. එහෙම නැත්නම් odd number එකක් කියලා. එහෙනම් පළවෙනි දේ ඔයා මේ number එක බෙදන්න ඕනේ. බෙදලා බලන්න ඕනේ remainder එක ඒ කියන්නේ ඉතුරු ප්‍රමාණය කොච්චරද කියලා. එන්නම් මම flow එක අරගන්නවා මෙතනින් මෙතනට. දැන් මම කරන්න හදන්නේ process එකක්. මගේ process එක තමයි මොකද්ද? number divide by 2. right? එතකොට මේක මම මේ විදිහට ලිව්වොත් තමයි වඩා අර්ථවත් වෙන්නේ. perform නැත්නම් do කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. perform number divide by 2 and consider the remainder. right? හරි. number එක දෙකෙන් බෙදලා remainder එක සලකන්න. මේක වචනෙන් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. right? ඒ කියන්නේ මේ perform number divide by 2 කියන එක ලියන්න නැතුව මෙතන ලිව්වොත් divide number by 2 and consider the remainder කියලා කියන්නත් පුළුවන්. right? සර් ඔබතේ සර් ඔහොම ලියන්න නැතුව අපිට බැරිද ඕක නිකන් අර මේ equal ඒ වගේ නිකන් remainder sign දාලා එක මේක පාවිච්චි කරන්න. ඔව්. ඔව්. ඒ කියන්නේ බැ- සමහර තැන්වල මෙන්න මෙහෙම එකක් පෙන්ලා දීලා තියෙනවා. ඒක මම එච්චර encourage කරන විදිහක් නෙමෙයි. මම ඒකත් ලියලා පෙන්නන්නම් ඉස්කෝල වලත් සමහර විට ඕක කියලා දෙයි. මේ remainder equals number ඔන්න ඔය විදිහට කියලා දෙනවා. මේ percentage mark එක අපි පාවිච්චි කරන්නේ remainder එක indicate කරන්න කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් flow chart එකක් කියන එක කරනකොට පුතේ මම කියවනේ අර මේක ප්‍රෝග්‍රෑමර්ට තේරෙන්න ඕනේ කියලා. ඒතර ප්‍රෝග්‍රෑමර්ට percentage කියන එකට වැඩිය වචනෙන් විස්තර කරන එක ලේසි දැන්. ප්‍රෝග්‍රෑමර්ට programming languages වල remainder වලට මේක පාවිච්චි කරනවා. පාවිච්චි නොකරන තැනුත් තියෙනවා. ඒ කියන්නේ සමහර programming language වල ඕක percentage වලට පාවිච්චි කරනවා. එතකොට ප්‍රෝග්‍රෑමර්ට ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා මේ percentage එක ගැනද කියන්නේ remainder එක ගැනද කියන්නේ කියන එක. ඒ නිසා architect නිතරම මේක දෙන්න ඕනේ අර තේරෙන භාෂාවෙන්. right? මේක විභාගෙදී ඔයගොල්ලෝ ලිව්වොත් සමහර වෙලාවට ලකුණු දෙන්න පුළුවන්. සමහර වෙලාවට ලකුණු කපන්නත් පුළුවන්. right? මේක මේ ස්ටෑන්ඩඩ්ස් විදිහට නෙවෙයි ලියලා තියෙන්නේ කියලා. මේ විදිය කොහොමදවත් ඕගලන්ට ලකුණු කපන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. right? ඒක නිසා අර දැන් addition, subtraction, division වගේ දේවල් සරල දේවල්. ඒවා කොහොමත් සිද්ධ වෙන දේවල් සහ කොහොමත් represent කරන්න පුළුවන් දේවල්. මේ වගේ තැනකදී මම මේ ලියන එක වැඩි encourage කරන්නේ නැහැ. ඒකයි මම ඔයගලන්ට එක කිව්වෙත් නැත්තේ. එහෙම නැතුව පුරුදු වෙන්න මේකෙන් යන්න. right? හරි. ඔන්න අපි program එක start කරා. number එකක් user ගෙන් ඉල්ලගත්තා. number එක දැන් දෙකට බෙදලා remainder එක consider කරන්න කියලා තියෙනවා. right? ඒක process එකක්. දැන් අපි හිත ඇතුලෙන් මේ number එක දෙකට බෙදුවා. බෙදලා දැන් remainder එක මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නවා. ඊළඟට තමයි අපිට condition එකක් එන්නේ. මොකද මේකේ කියලා තියෙන්නේ user enter කරේ even number එකක් නම් විතරක් even number කියලා පෙන්නන්න. නැත්තම් program එක end කරන්න. right? ඒ කියන්නේ even number එකක් input කරා නම් even number කියලා පෙන්නලා program එක end වෙන්න ඕනේ. එහෙම නැත්තම් නිකම්ම program එක end වෙන්න ඕනේ. හරි. ඒතර ඕකට තමයි මට උවමනා වෙන්නේ condition box එක. right? ඒතකොට condition box එක මට පාවිච්චි කරන්න වෙනවා මෙතනදී. මේ diamond shape එක අරගන්නවා. diamond shape එක මට උවමනා වෙනවා මගේ මෙන්න මේ වැඩේට. diamond shape එක ඇතුලේ මම කිව්වා ඔයගලන්ට ලියන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නයක්. අහන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නයක්. ඒතකොට ප්‍රශ්නේ අහන්න ඕනේ yes no කියන උත්තර දෙක හම්බෙන විදිහට. yes no කියන උත්තර හම්බෙන විදිහට ප්‍රශ්නය අහන්න නම් අපි මේ remainder එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහන්න ඕනේ yes ද no ද කියන එක සම්බන්ධයෙන්. එතකොට ඕකට අහන්න පුළුවන් ප්‍රශ්නේ තමයි මට කට්ටිය හිතලා බලලා කියන්න බලන්න මොකක්ද අහන්න පුළුවන් ප්‍රශ්නේ කියලා.
දැන් අපිට මේක ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලානේ උතන අරගන්න ඕනේ. ඒකට අදාළ වෙන ප්‍රශ්නේ තමයි මෙතනදී අහන්න ඕනේ. උඩ අපි දැන් නම්බර් එක දෙකට බෙදලා රිමේන්ඩර් එක කන්සිඩර් කරා. එහෙනම් මෙතන අහන්න ඕන ප්‍රශ්නේ මොකද්ද? දැන් මේ ප්‍රශ්නෙට අදාළව ඒ ප්‍රශ්නෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා මෙයා ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා. years මම මෙයාම කනෙක් කරන්න නෝ කියන පාත් එකට. right මෙයා මම කොපි කරනවා මෙතනට. right මෙතන අහන ප්‍රශ්නේ මත මෙතන මට years කියලා ලියන්න පුළුවන්. මම years කියන එකත් මෙතනට insert කරන්න. මෙතන මම no කියලා පාවිච්චි කරනවා. right බලමු එක්කෙනෙක් දෙන්නෙක් reply කරලා තියෙනවා. බලමු කොහොමද කියලා. is remainder equals to 0. හරි ඔනෙලි. ඔව් ජනුද ඔයත් අහලා තියෙන එක හරි. is remainder equals to 0. ඔව්. ඔක තමයි අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. ඒතර ඔයාට අවශ්‍ය නම් ඒ සම්පූර්ණ වාක්‍යෙම ඔතන ලියන්නත් පුළුවන්. නැත්නම් අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. is remainder equals to 0 ඉන්න මාකුරු පොඩ්ඩක් පොඩි කරලා මෙයාගේ size එක හදන්නම්. අපිට ඔය විදිහට ප්‍රශ්නය අහන්න පුළුවන්. රිමේන්ඩර් එක බිඳුවට සමානද? ඒතර මේකට අපිට තියෙන්නේ ඔව් නෑ කියන උත්තර සහ මේ ෆ්ලෝ එක අපිට මේකට ගලප ගන්න පුළුවන්. ඒතර මෙයා ඔව් කියලා අපි උත්තරේ දුන්නොත් එහෙනම් අපි ඩිස්ප්ලේ කරන්න ඕනේ even number කියන වචනේ. නෑ කියලා උත්තරේ දුන්නොත් අපිට ප්‍රෝග්‍රෑම් එක end කරන්න ඕනේ. එහෙනම් මම මේ ඩිස්ප්ලේ බොක්ස් එක අරගන්නවා මෙතනට. මට මෙතන ලියන්න පුළුවන් ඩිස්ප්ලේ. සාමාන්‍යයෙන් අර වචනයක් අපිට ඩිස්ප්ලේ කරන්න කිව්වොත් එයාව අපි උද්දෘත ක්‍රම යටතේ දාන්න පුරුදු වෙන්න. right display even number. මොකද නැත්නම් ඒක නිකන් අර even number කියලා variable එකක් කියලා හිතන්නත් පුළුවන්. right display even number. ඊට පස්සේ වෙන්න ඕනේ මේක end වෙන එක. නේද? even number එක කියලා ඊට පස්සේ මෙයාව end කරනවා. ඒ වගේම තමයි මේක මේ කියන condition එක false වුණොත්, ඒ කියන්නේ remainder එක 0 නෙවෙයි නම් අපිට තියෙන්නේ මෙයාව කෙලින්ම මේ end කියන එකට connect කරන්න. right කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඔයාට මෙන්න මේ විදිහට කනෙක්ට් කරන්න පුළුවන්. හරි ළමයි අයිසරයක් ඩිස්කනෙක්ට් වුණා. sorry ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. කනෙක්ෂන් අවුලක් තියෙනවා මට තේරෙන විදිහට. right මම කතා කර හිටියේ රිමේන්ඩර් එක ගැන. රිමේන්ඩර් එකේ question එක ඇහුවා is remainder equal 0ද? ඒක yes නම් display even number කියන එක කරන්න ඕනේ. ඊට පස්සේ end කරන්න ඕනේ. මේක no නම් මේ විදිහට කෙලින්ම end එකට connect වෙන්න ඕනේ. ඒතර මේ end එකට connect වෙන විදිහ ඔයාට මෙහෙම පෙන්වන්නත් පුළුවන්. හැබැයි මම වැඩිපුර encourage කරන විදිහ තමයි මේක මේ විදිහට පෙන්වන්න කියලා. කියන්නේ මේ flow එකට flow එක connect කරන්න කියලා.
අර විදිහත් පුළුවන් ඔයගලන්ගේ එක්සෑම් පේපර්ස් වලත් ඒ විදිහ පෙන්නලා තියෙනවා. බට් මේ නෝ කියන එක හරියටම ගැලපෙන තැනදි තමයි ඔයගොල්ලෝ ඒක එතනට දාගන්න ඕනේ. right. yes නම් මේ පාරෙන් no නම් මේ පාරෙන් ඇවිල්ලා end වෙනවා කියන එක තමයි අපි ඔතනදි කතා බහ කරන්නේ. හරි. තේරුණාද කරපු දේවල් ටික? ක්ලියර්ද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න ටක් ගාලා. ඔව් කට්ටිය රිප්ලයි එකක් දෙන්න තේරුණාද නැද්ද කියන එක. සහ ඒ ගමන්ම ඕකත් ඇඳගන්න. right. දැන් මේ පැත්තට පොඩ්ඩක් සෙටල් කරනවා. මේක ඇඳලා ඉවරය. ඊළඟ එක try කරාට ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙන්නේ මේකෙම තව පොඩි මොඩිෆිකේෂන් එකක්. කියලා තියෙනවා දැන් මේ enter කරන number එක even number නම් even number කියලා display කරන්න, odd නම් odd කියලා display කරන්න. විදිහක් හදන්න කියලා කියලා තියෙනවා. රණදී පුතේ වා කරලා යපු එක හරි. වෙනස්කම කරලා යපු විදිහ හරි. yes. අරුන්දතිය අහලා තියෙන හොඳ ප්‍රශ්නයක් මේ කන්ඩිෂන් එක අනිත් පැත්තට ලියන්න බැරිද කියලා. is remainder not equal පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට is remainder not equal 0 කියලා අහලා නැත්නම් is remainder larger than 0 කියලා අහලා යන්න පුළුවන්. එතකොට මේකේ no පැත්තෙන් තමයි display එක කරන්න තියෙන්නේ. yes පැත්ත කෙලින්ම end එකට connect වෙන්න ඕනේ. ඒක alternative method එකක්. එතකොට මෙතන කතන්දරේ වෙනස් වුණොත් අපේ මේ ඩිස්ප්ලේ කරන තැන් දෙක අපි චේන්ජ් කරන්න ඕනේ. ළමයි ඔබතේ සර් දැන් අපිට ප්‍රශ්නේදී නිකන් හරි අහලා තිබ්බොත් even number කියන එක simple වලින්ම විතරක් දැන් මේ ප්‍රශ්නේදී වගේ මම chart එකේදී ඒක capital N කිව්වොත් එහෙම වැරදිද? නෑ එහෙම ඒ තරම් ප්‍රෙස් කරලා බලන එකක් නැහැ. නමුත් නිතරම බලන්න මේ ප්‍රශ්නේ තියෙන විදිහටම යන්න. ඒක සේෆ්. ඒ තරම් සීමා කරලා බලන එකක් නැහැ. නමුත් ඕකටත් සේෆ් සයිඩ් යන්න. right. හරි 4 වෙනි එක ඇන්තලා ටක් ගාලා මට ෆොටෝ එකක් එවන්න. රන්දිස දිනුක කලින් ඒ වගේ දිනුක නෙමෙයි රන්දිසේ කවිදුයි නේද? කලින් ඒ වගේ උත්තර ටිකක් මට එවන්න බලන්න ඕනේ.
right භාෂිතය වූ එකක් අපි බලමු නෑ right start කරා number එක enter කරා හරි divide the number by 2 and consider the remainder hari is remainder equal 1 hari yes නම් display odd number හොඳයි right no නම් display even number right හොඳයි භාෂිත හරියටම හරි right arundhati yes right okay start करा number එක enter करा number එක දෙකෙන් ගල yes right okay is remainder equal to 0 yes display even number no display odd number right hari arundhati hari right okay oh shapes ගැන පුතේ බලන්න කොහොමද කියලා ඔක ලියනකොට right hari පුතේ hari අවුලක් නැහැ ඕක ඇඳලා ඉවරයි ඊළඟ එක try කරාට කමක් නැහැ පස්වෙනි එක පුතේ මට ඕගලන්ට කිව්වනේ අර පටන් ගන්නකොට හැම ප්‍රශ්නයක්ම අලුත් පිටුවකින් ඒ කියන්නේ CR පොතේ නම් අලුත් පිටුවක් නිතරම ප්‍රශ්නයකට වෙන් කරන්න මොකද අර සූඩෝ කෝඩ් ඊළඟට ඔය Python කෝඩ් ලියන්න ඉඩ තියෙන්න ඕනේ ඕගලන්ට right ඒ විදිහට පොඩ්ඩක් මේන්ටේන් කරගෙන යන්න. ඒතකොට වැඩේ පැහැදිලි ඕගලන්ට සහ මේ ක්ලියර් කරගන්නකොට දේවල් ඔයගලන්ට බොහොම පැහැදිලිව එක පේනවා මේකයි සිද්ධ වෙන්නේ කියන එක. රන්තිසයි ඔබතේ අපිට ප්‍රොසෙස් එකේදී බැරිද නිකන් අර මැත්ස් වලදී කරනවා වගේ ascending order එකට වගේ හදාගන්න කියලා කියන්න. ascending order එකට වගේ හදාගන්න කියන්නේ පුතේ ඒ කියන්නේ දැන් මේ කියලා තියෙන ප්‍රශ්නට අදාළවද පුතා ඔය කියන්නේ? ඔව් පස්වෙනි එකට අදාළව සර් දැන් අපි enter a number කියලා කියන්නේ නැතුව enter numbers කියලා ඒක ascending වලට හදාගන්න. බෑ එහෙම වුණොත් උඩට විස්තර කරන්න වෙනවනේ ඒක. එතකොට ascending node එකට හදාගන්නේ කොහොමද කියලාත් විස්තර කරන්න ඕනේ. right එතකොට ඔතනදී කියන්නේ numbers දෙකක් අරගෙන larger number එක display කරන්න කියලා. ඒ කියන්නේ user 2යි 5යි දුන්නොත් output එක 5. user 3යි 1යි දුන්නොත් output එක 3. right ඒ විදිහට display කරන්න කියලා ඔය කියන්නේ. right right ජනුදගේ ආන්සර් එක හම්බුණා අපි බලමු. start enter a number divide number by 2 and consider the remainder hari right is equals to 0 yes hari ජනුද හරියටම හරි right මෙන්න මෙතන පොඩි තැනක් මිස් වෙලා තියෙනවා yes එකේ ඊතල ඔළුව මිසින්
රයිට් ඒක බලාගෙන දාගන්න මොකද ඔය ඊතලවලු ළමයින්ට මිස් වෙන නිසාම ඒවට වෙනම ලකුණු දෙනවා රයිට් ඒක නිසා අනිවාර්යෙන් ඒක බලන්න අනිත් දේවල් ටික ඔක්කොම හරි ජනුද රන්තිස මොකද අත්තේ කවිඳු ඩිස්කනෙක්ට් වෙලා නේද රයිට් හරි රණදගේ මෙසේජ් එක හම්බුණා අපි බලමු රන්දිසත් එවරද ඉන්න මම බලන්න රන්දිස ස්ටාර්ට් කරා එන්ටර් නම්බර් එක මම රණු දෙකක් කියවන්නේ enter number divide number by 2 and consider the remainder පුතේ ඒ අර තුන්වෙනි process එකෙන් ඔව් කියන්න රන්දිස හෙලෝ රන්දිස කියන්න ඇහෙනවා රන්දිස right රණුදී පුතේ ඔයාගේ divide number by 2 and consider the remainder වලට පස්සේ ඊතලයක් එන්න ඕනේ මේ diamond box එකට උඩින් diamond shape එකට උඩින් connect වෙන්න ඕනේ connect එක මිස් වෙලා තියෙනවා is remainder equal 0 yes නම් display even number no නම් display odd number then after end කරන්න අනිත් ටික හරියටම හරි අතන මැද තියෙන ඊතලේ හදාගන්න run this රන්දිසට මුකුත් ඇහෙන්නේ නැහැ කියලා කියන්නේ රන්දිසව මියුට් වෙලා නැහැ නේ මෙතන පුතේ අනිත් අයට මාව ක්ලියර්ලි ඇහෙනව නේද right රන්දිසව කනෙක්ට් කරගන්න බලමු හරි අපි එතකොට අදට සෙෂන් එක මෙතනින් එන්ඩ් කරමු ඕගොල්ලෝ ගෙදරදී මෙන්න මේ ක්වෙස්චන් එක ඒ කියන්නේ මේ අපි 4 5 6 කියන ක්වෙස්චන්ස් තුන මම මේ ડોකියුමන්ට් එක දාන්නම් ඕගොල්ලන්ගේ ගෲප් එකට අපි දැන් මේ 4 වෙනි එක තමයි 4 වෙනි එක මම කරා 5 වෙනි එක නෑ 4 වෙනි එක ඕගොල්ලන්ට කරන්න දුන්නේ රයිට් 5 වෙනි එකයි 6 වෙනි එකයි try කරන්න බලන්න 6 වෙනි එක ටිකක් challenging වෙයි හිතන්න වෙයි ටිකක් right ඒක උදව් කරන්න ඊළඟ දවසේ 4 5 6 කියන questions ටික try කරන්න මම මේ document එක දැන් දාන්නම් ඔයගලගේ chat එකට right එතකොට මම අදට මෙතනින් session එක end කරනවා right සමහර අය මං හිතන්නේ power problem උයි connection problem එකත් එක්ක disconnect වෙලා ඉන්නේ right හරි එහෙනම් මම මෙතනින් දැනට finish කරනවා 6 වෙනි ප්‍රශ්නේ වෙනකන් කට්ටිය complete කරන්න මම මේ document එක ඔයගලගේ group එකට දානවා ඒ වගේම වීඩියෝ එකත් අද රෑමට දාගන්න පුළුවන් වෙයි cloud එකට upload වෙලා එන්න ඕනේ ආවෙන් පස්සේ වීඩියෝ එක දාන්නම් ඒකට ඒකත් refer කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් බලන්න
බලලා සෙටල් කරගන්න. හරි පුතේ එහෙනම් අදට අපි මෙතනින් එන් කරමු. ආරුන්දති පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ වල තියෙනව නේද කොහොමද? ඕකේ. අරුන්දති තව චුට්ටක් හිතන්න ඕනේ. number 1 number 2 වලට වඩා ලොකු වුණොත් number 1 largest number. එහෙම නැත්තම් ඉවර වෙනවද නැත්තම් තව මොන හරි කරන්න ඕනද? ඒක ගැන පොඩ්ඩක් හිතලා බලලා ඇඳලෙවන්න. මම දැන් උත්තරේ කියන්නේ නැහැ. right? හරි. එහෙනම් අදට සෙෂන් එක මම මෙතනින් එන් කරනවා. වීඩියෝ එක දාන්නම්. මේ ડોකියුමන්ට් එකත් මම දාන්නම් ඔයගලන්ට තියෙන විදිහට. right? හරි. thank you very much කට්ටියටම. සර් අවස ක්ලාස් එක 3ට 3:08ද? 3:00 පුතේ. පුතේ ඒ වගේම තව පොඩි දෙයක් කට්ටිය චුට්ටක් ඉන්නේ යන්න එපා. අපිට දැන් ලබන සතියේ ක්ලාස් එක කරයින් පස්සේ ඊළඟ සතියේ ඉඳලා අපිට හම්බෙන්න පුළුවන් වෙයි. ඒක නිසා next week එකේ අපි මේ දේවල් ටික කරලා ඊළඟ සතියේ ඉඳලා connect වෙන්න ක්ලාස් එකට ඇවිල්ලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න. බොහෝ විට පටන් ගන්න පුළුවන් වෙයි කිසි අවුලක් නැති වුණොත් රටේ. ඒ විදිහට යමු. ලබන සතියේ විතරයි එතකොට අපි මේ විදිහට හම්බෙන්න එන්නේ. ඒක මේ වෙලාවටම මේ ටයිම් එකට තමයි අපි එකතු වෙන්නේ. right? හරි. එහෙනම් කට්ටියටම thank you. ගිහලා එන්න. right? have a nice weekend. Thank you sir. Hari putai.